Right, hari padang kamu nih? Enak deh. Right, balan ko. Right, mau kulanta ida kara royal के पेपर के පළවෙනි කොටසේ ප්‍රශ්න ටික කළා 2019 පේපර් එක සහ අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකේ ඉතුරු කැලේ ගණන් ටික තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි කොටස. හරි. එතකොට විභාගයට ඔයගොල්ලෝ ලියන්නේ නැතිනේ මේ දවස් ටිකේ. ඒක නිසානේ අපි පන්තිය පොඩ්ඩක් නවත්තලා හිටියේ ඔයගලන්ට වැඩි කරගන්න. හරි. මොකද කියන්න බලන්නකෝ පේපර් එක කොහොමද තත්ත්වය කියලා. කියන්න බලන්න. මොකද පේපර් එකේ තත්ත්වය? අමාරුද ලේසිද? අමාරුයි. අමාරු කියන්නේ අදහසක් දෙන්න බලන්න. පේපර් එක අමාරුයි. රයිට්. උගන්නන්න නැතිවද තියුනේ? මොකද තාත්තේ? ඔමල් මේ කියන්න බලන්න. හරුෂි ඉන්නවා. අදහසක් දෙන්න මොකද්ද පේපර් එක ගැන කියන්න තියෙන්නේ කියලා. ලිව්වේ නැද්ද? කොහොමද අදහසක් දෙන්න වෙලාව නැස් වෙනවා. क्या निवनी දෙවෙනි කොට සමාරයි රයිට් අනිත් ඒගොල්ලෝ අය දෙවෙනි කොටසේ මොනවද අමාරු right වෙන කුලක ගන්න අමාරුයි right තව කියන්න බලන්න මං හිතන්නේ ඒක අමාරුයි කියලා මම නම් දැක්කේ නෑ පේපර් එක නා මේකයි තත්ත්වේ හරිද ඕගලන්ට මේ මම ගණන් ටික කරලා ඉවරයිනේ. ඒකට ගණන් ටික කරලා ඉවරනම ඒ පාඩම් පුරාවට හරියට හිටියානම් මට දන්න විදිහට පුළුවන් ඕක. දැන් මම අද ඕගලන්ට මේ රොයල් එකේ පේපර් එකේ ඔය ප්‍රස්තාර ගන්න අපි කරලා තියෙන්නේ. නමුත් අපි ඕක බලාගෙන යන්නේ නැහැ. තේරෙනවද? සහ අනිත් එක ඔයගොල්ලෝ ගණන් හදන්නේ නැහැ. ගණන් කියන જાතිය ගණන් දිගින් දිගටම හදන්න ඕනේ. හරිද? ඒකම තුළ තමයි ඔයගොල්ලෝ අසාර්ථක වෙන්නේ. පන්තියට එන්නේ නැහැ. පන්තියට එන්නේ නැතුව මේ Facebook එකේ ස්ටේටස් දානවා පේපර් එක ගැන. එතකොට මට වටෙන් පිටෙන් කෝල්ස් එනවා සර්ගේ ගෝලියෝ ස්ටේටස් දාලා තියෙනවා මෙහෙමයි කියලා. නේ? තාක්ෂණේ තියෙනවා පුතේ. තාක්ෂණයේ තියුණට වැඩක් නැහැ ඉගෙන ගන්නේ නැත්තම්. නේද? ඔයගොල්ලෝ පන්තියට ඇවිල්ලා පන්තිය ඉගෙන ගන්න ඕන. තාක්ෂණය අපිට හම්බුණා අපි ෆෝන් එක කොට පහුරු ගගා ඉඳලා ඉගෙන ගන්න තියෙන වෙලාවේ උගන්නන වෙලාවේ ඒ දේවල් ටික ගන්නෙ නැතුව වෙන වෙන විකාර නැටුවට පස්සේ කොහොම තමයි වෙන්නේ? නේද? ඒක නිසා කරුණා කරලා මම උගන්වනකොට මම ඔයගලන්ට දිගින් දිගටම කියනවා මම මෙතන සෙටප් එක ගහලා තිනවා ඔයගොල්ලෝ ඔක්කොම ටික පේන්න. ඔයගොල්ලෝ එක්කෙනෙක්වත් වීඩියෝ එක ඔන් කරගෙන නැහැ. ඒක පළවෙනි වැරද්ද.
ඒතර මම දන්නවා මේ මිනිස්සු ටික ඉන්නවද නැද්ද කියලා. මම උගන්නලා ඉවර වෙලත් මම බලාගෙන ඉන්නවා සමහර මිනිස්සු ඒත් ඉන්නවා. දැන් මම කියනවා පන්තිය ඉවරයි. ඒත් ඉන්නවා යන්නේ නැහැ. ඇයි? ඒ මිනිස්සු ෆෝන් එක පැත්තක තියලා ඒ මිනිස්සුගේ වෙන මොන හරි වැඩක්. ඒතකොට සබ්ජෙක්ට් එකේ ඉඳලා නැහැ. තේරෙනවද? ඕක තමයි වෙලා තියෙන එකම අවුල. ඔගොල්ලෝ ගේම් ගහ ඉන්නවා එක්කෝ වෙන මොන හරි කරනවා. තාක්ෂණය කියන දේ අපි හරියට ගත්තේ නැති වුණොත් ඒක අවුලක්. ඒක අපිට තියෙන්නේ මේ වෙලාව ඉගෙන ගන්න. ඒක අපි හරියට ගන්නවා. නේ 1948 අපිට නිදහස හම්බෙලා නේ 78 වෙනකොට අපි මොනවද කරේ? විවෘත ආර්ථිකයට ආවා. රට විවෘත කෙරුවා. මහත්මා ගාන්ධිත් මම ඔයගලන්ට කියලා කිව්වේ මොනවද කිව්වේ? රට විවෘත කෙරුවට කමක් නැහැ. රටේ ඇතුලේ තියෙන දේවල් ගහගෙන යන්න දෙන්න එපා කියලා. ඕගලන්ටත් ඒක තමයි වෙලා තියෙන්නේ. තාක්ෂණය ඕගොල්ලෝ අරගෙන තියෙනවා ඔක්කොම ටික යනවා එළියට. නේ අවශ්‍ය දේ ගන්න නැහැ. පන්තියට එන්නේ පරක් වෙලා. දැන් මම බලාගෙන ඉන්න ගොඩක් මිනිස්සු පන්තියට ලොග් වෙන්නේ අන්තිම මොහොතේ මම අර පේපර් කරපු දවස් ටිකේ මම බලාගෙන හිටියා. ඒ මිනිස්සු මොනා කරලාද මන් දන්නේ නැහැ. අන්තිම මොහොතේ පේපර් එක ඉවරෙන්න ඔන්න වෙන්න තියලා මිනෝල් විශේෂයෙන්ම එනවා. පන්තියට එන්නේ පරක් වෙලා. ක්ලාස් එකට ලොග් වෙන්නත් පරක් වෙලා. ඊට පස්සේ ස්ටේටස් දානවා මට මේක අමාරුයි මේක අමාරු. අමාරු තමයි. ඒ පන්ති ඉඳලා නැහැ. ඒක නිසා කරුණා කරලා ඉස්සලා පන්තියේ ඉන්න. ඉස්සලා තමුන්ගේ පාර්ට් එක කරන්න. තේරෙනවද? මම දිගින් දිගටම ඔයගලන්ට කිව්වා. බහුතරයක් නෙමෙයි ඔක්කොමලා ටික හැදුන්නේ නැහැ. ඉතින් මට කරන්න දෙයක් නැහැ පුතේ. ඔයිට වැඩි මට කරන්න දෙයක් නැහැනේ. මම ඔයගලන්ට කියනවා මෙහෙම කරා ගන්න කියලා. අහන්න නොහන එක වැඩේ ඔයගලන්ගේ. අම්මා තාත්තා දේවල් කියද්දි අහන්න නොහන එක ඔයගලන්ගේ වැඩේ. ඇහුවොත් ඔයගොල්ලෝ ගොඩ ඇහුවේ නැත්නම් ඔයගොල්ලෝ ඉවරයි. now ඒ මිනිස්සු දෙයක් කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. අලපුරුද්දෙන් කියන්නේ. ඒ මිනිස්සුන්ටත් එහෙම වෙලා තියෙනවා. මටත් වෙලා තියෙන නිසා තමයි මම කියන්නේ. ඉතින් ඒක ගන්න පුළුවන් නොගන්න පුළුවන්. හරි? ඒකෙන්ද කරුණා කරලා හරියට වැඩේ කරා ගන්න. පන්තියට එන්න. ඒ පන්තියේ ඒ පුරාවට කියන ඒවා ටික කරන්න. අඩු ගානේ විභාගේ හෙට තියනවා කියලා ඔහෙලා මට කිව්වේ. පන්තියක් යනකොට තමයි මම කිව්වේ අපිට විභාගය තියෙනවා. එහෙම කිව්වනම් මම ඔයිට වැඩි දෙයක් ඔයගලන්ට දෙන්න. අනිත් එක මම උගන්න ඊට කලින් කරපු පේපර් එකේ ගණන් දෙකක් එහෙම මම තියුණා මම දැක්කා. අර වට ප්‍රස්තාර ගන්න ඒ ගන්නමයි තියුණා. කෝණ ටිකත් ඒ කෝණ ටිකමයි. තව මොකද්ද ගන්නත් තියුණා ඒකත් ඒ ගන්නමයි තියුණා. ඒ පේපර් එකට සමහර මිනිස්සු නැහැ. නේ? මට දන්න තරම තමයි මම ඔයගලන්ට කියලා තියෙන්නේ. ඔයගලන්ගේ වැඩේ තමයි තියෙන්නේ මෙතන ඉස්සරහටත් නම් මම මේ පේපර්ස් ටික කරාගෙන යනවා. මේ පේපර්ස් වල ගන්න පුළුවන් දේ ඔයගොල්ලෝ ගන්න. ඔයගලන්ට උවමනා නැත්තම් ඔයගොල්ලෝ ගන්න උවමනා නැහැ. දැන් අද මම ප්‍රස්තාර ගන්නම් මේකේ කරනවා. ඒකේ ඒ පාඩමයි මම ඔක්කොම ටික කතා කරලා තියෙන ප්‍රස්තාර. කළා ඒවා තමයි බලාගෙන යන්න ඕනේ. මම පේපර්ස් ටික කරද්දී පේපර්ස් වල කරුණා කරලා ඉන්න බලන්න. ඔයගලන්ට පේපර්ස් වල ඒ දේවල් උවමනා නැත්තම් ඒක ඔයගොල්ලන්ගේ වැඩ. රයිට් බලන්නකෝ. බලන්න ඒකේ පළවෙනි ගන්න තියෙනවා මුද්‍රණ යන්ත්‍ර මුද්‍රණ කටයුතු යන්ත්‍ර ආයතනයක කරන හරිද විකුණන NSP ආයතනයකට නේද මුද්‍රණ යන්ත්‍ර ආනයනය කරන විකුණන අයගොල්ලෝ NSP කියන ආයතනයේ එක්තරා යන්ත්‍රයක් සඳහා 25%ක තීරුබද්දක් ගෙවුම්ට සිටියේ. ඒකට ඒගොල්ලන්ට ඒක ගෙන්නනකොට යන්ත්‍රයක් සඳහා 25%ක තීරුබද්දක් ගෙවන්න වෙනවා. ඒකට 25%ක තීරුබද්දක් ගෙවන්න වෙනවා කියලා කියපුවාම ඕගොල්ලන්ට දැනගන්න ඕන දේ තමයි නේද? වරායෙන් එක ක්ලියර් කරද්දී රුපියල් 100කට ගෙනාවා නම් 25%ක් බදු ගෙවුවට පස්සේ ඒකේ වටිනාකම 125ක් වුණා කියන එක තමයි අදහස. නේද? එහෙනම් 25%ක තීරුබද්දක් ගෙවීමට සිදුවේ තීරුබදු ගෙවීමෙන් පසු යන්ත්‍රයේ වටිනාකම රුපියල් 2,50,000 250,000 කියලා තියෙනවා තීරුබදු ගෙවුවට පස්සේ වටිනාකම. ඒතර තීරුබදු ගෙවුවට පස්සේ වටිනාකම අපිට දීලා තියෙනවා 2,50,000 කියලා අපෙන් අහනවා NSP ආයතන මේ යන්ත්‍රය හරිද? තීරුබදු ගෙවීමට පෙර යන්ත්‍රයේ වටිනාකම. තීරුබදු හදන්න පුතේ වරායේ හැම වෙලාවම යන්ත්‍රයේ වටිනාකමට කාර් එකක් පිටරටින් ගෙන්නනකොට ආනයනික වටිනාකමට තමයි තීරුබද්ද අය කරන්නේ. ආනයනික වටිනාකම රුපියල් 100ක් නම් 100කට 25ක් තීරුබදු අය කරනවා. 100කට 25ක් තීරුබදු අය කරනවා.
වැඩි කරන්න ඕනේ ආනයනික වටිනාකම. තේරෙනවද? මේක වැඩි කරන්න ඕනේ මොකෙන්ද? ආනයනික වටිනාකම. වැඩි කරපුවාම අපිට එනවා තීරුබදු මුදල. ඔක තමයි හම්බෙන්නේ. මේක ඇවිල්ලා ආනයනික වටිනාකම. හරි. එතකොට මේ ගන්න කියනවා තීරුබදු කියලා. දැන් තීරුබදු මුදල නෙමෙයි අපිට දීලා තියෙන්නේ. තීරුබදු ගෙව්වට පස්සේ වටිනාකම. එහෙනම් රුපියල් 100ක් වටිනවා නම් 125ක් තීරුබදු ගෙව්වට පස්සේ මේකේ වටිනාකම රුපියල් 125යි. 100ක් වටිනවා නම් 125ක තීරුබද්දක් ගෙවනවා. 125ක තීරුබදු ගෙවුවට පස්සේ ඒකේ වටිනාකම 125යි. වැඩි කරන්නේ පුතේ ආනයනික වටිනාකමෙන්. තීරුබදු ගෙවුවට පස්සේ වටිනාකමෙන් වැඩි කරන්නේ නැහැ. හරි. එතකොට අපිට හම් වෙනවා තීරුබදු ගෙවුවට පස්සේ වටිනාකම. එතකොට මෙතෙන්ට අපි දන්නවා ආනයනික වටිනාකම. එතකොට 125 වැඩි වෙලා මෙතන තමයි එන්නේ අර 2,50,000 කියන එක අපිට ලැබෙන්නේ. තේරුණාද? එතකොට බලන්නකො. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතෙන්ට ලියන්න පුළුවන් මෙතෙන්ට 2,50,000 කියන්නේ මොකක්ද? තීරුබදු ගෙවුපසු වටිනාකම. මොකද්ද ලියන්න පුළුවන්? තීරුබදු ගෙවුපසු වටිනාකම. තීරුබදු ගෙවුපසු වටිනාකම හැදෙන විදිය තමයි මම කිව්වේ. 100ක් වටිනවා නම් 125ක් තීරුබදු නම් ඒ වටිනාකම මොකද්ද වෙන්නේ? 125ක් වෙනවා තීරුබදු ගෙවුවට පස්සේ. කාරක රුපියල් 100යි නම් 125ක් තීරුබදු ගෙවුවට පස්සේ කාරක වටිනවා රුපියල් 125. එහෙනම් වැඩි කරනවා ආනයනික වටිනාකම. ආනයනික වටිනාකම අපි දන්නේ නැහැ. ඒක ඕනනම් x කියලා දාන්න පුළුවන්. හරිද? ආනයනික වටිනාකම. මේක සුළු වෙලා හම් වෙනවා 2,50,000. 250,000. පැහැදිලි? ඔච්චරයි තියෙන්නේ. එහෙනම් මේක හරස් ගුණිතේ දාන්න. එහෙනම් ආනයනික වටිනාකම 2,50,000යි. පේනවනේ? මේ 100 කියන කුඩට යනවා 125 කියන එක යට කරනවා. 125 එකයි මෙතන 125 දෙකයි 2,100න් අඩි කරනවා කියන්නේ අගට බිංදුව දෙකක් දානවා. එහෙනම් රුපියල් ලක්ෂ 2යි කියන්නේ. ඒ කියන්නේ තීරුබදු ගෙවන්න කලින් වටිනාකම. ඒක තමයි අපිට පළවෙනි ප්‍රශ්නෙට අහලා තියෙන්නේ. තීරුබදු ගෙවීමට පෙර යන්ත්‍රයේ වටිනාකම. එහෙනම් මෙතනට ලියන්න තීරුබදු ගෙවීමට පෙර යන්ත්‍රයේ වටිනාකම. එච්චරයි. මතක තියාගන්න. මේ උඩමම ලියපු ලයින් එක ඇවිල්ලා තීරුබදු අපිට තීරුබදු ප්‍රතිශතය 125 කියලා දීලා තීරුබදු මුදල දුන්නා නම් හෝ ආනයනික වටිනාකම දුන්නා නම් මේක සුළු කරපුවම තීරුබදු මුදල ලැබෙනවා. ඒකනේ මේනේ අපෙන් අහලා තියෙන්නේ. අපිට අහලා තියෙන්නේ තීරුබදු ගෙවුවට පස්සේ වටිනාකම 2,50,000. 2,50,000 හැදෙන්නේ 100ක් වටිනවා නම් 125ක් තීරුබදු එනනම් 125ක් වෙනවා. වැඩි කරන්නේ ආනයනික වටිනාකමෙන් 2,50,000ට සමානයි. හරිද? හොඳයි. ඊළඟ බලන්නකෝ. ඒකේ කියනවා NSP ආයතනයේ මෙම යන්ත්‍රයට 12ක ලාභයක් තබාගෙන මිල ලකුණු කරයි. ලකුණු කළ මිල සොයන්නේ. එහෙනම් 12ක ලාභයක් තියාගෙන තමයි ලකුණු කරන්නේ. මොකද කරන්නේ? 100ට ගත්තා නම් 12ක් ලාභ තියාගෙන කීයද මිල ලකුණු කරන්නේ? 112යි කියන්නේ. එහෙනම් මෙයාට වියදම් කරලා තියෙනවා දැන් වෙනකොට වරායෙන් එළියට එනකොට රුපියල් 2,50,000ක් වෙලා තියෙනවා යන්ත්‍රයේ වටිනාකම. එහෙනම් ලකුණු කරන මිල එහෙනම් අපිට ලියන්න පුළුවන් 112 ලාභ ඇතිව ලකුණු කළ මිල. ලකුණු කළ මිල 100ක් වටිනවා නම් 112යි කියලා තමයි ලකුණු කරන්නේ. වැඩි කරන්නේ මොකෙන්ද? යන්ත්‍රයේ වටිනාකම. එතකොට තමයි 112ක ලාභයක් එකට එකතු වෙන්නේ. යන්ත්‍රයේ වටිනවා
කීයද 2,50,000 වරාය එළියට ගන්නකොට තීරුබදු ගෙවලා දැන් 2,50,000 කියලා. එහෙනම් 250,000න් තමයි අපි වැඩි කරන්නේ. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා නේ බිංදු දෙකක් දානවා හරිද 25 දෙකක් 50න් බිංදුව දානවා 5ක් විතරයි 25 එකක් 25 25 5යි 30න් බිංදුව දානවා 3ක් විතරයි 25 එකක් 25 25යි 3යි 28යි කීයද වෙලා තියෙන්නේ රුපියල් 2,80,000ක් කියලා තමයි මේක යතුරු මේ ලකුණු කරන්නේ එහෙනම් ලකුණු කරන මිල 2,80,000 බොහොම ලේසි දෙයක් තියෙන්නේ නේ එහෙනම් 2,80,000 කියලා තමයි මේක ලකුණු කරන්නේ ඊට පස්සේ කියනවා උත්සව සමයේදී එම යන්ත්‍රය ලකුණු කළ මිලෙන් 3ක වට්ටමක් සහිතව විකුණේ නම් විකුණුම් මිල අපෙන් අහන්නේ මේකේ අහන්නේ නෑ පුතේ 112ක් කියන්නේ ලාභය කොච්චරද කියලා අදාළ නෑනේ 112 බලන්න ඕනේ නෑ 2,50,000ට මොන්න උගලට 112 බලලා 2,50,000ට ඒකට එකතු කරන්න පුළුවන්. ඒවා කියන්නේ වෙලාව නාස්ති වෙනවා. පේපර්ස් කරන්න කියන්නේ ඒක නිසා තමයි. ඒතකොට වෙලාව ඉතුරු වෙනවා මෙතන 112 බලලා එකතු කරලි ඒවා වොන්න ටක් ගාලා මේක සුළු කරන්න පුළුවන් නම් ඊළඟ එකේ කියනවා හරිද 103ක වට්ටමක් සහිතව විකුණන 100ක් වටිනවා නම් 103ක වට්ටමක් දෙනවා කියන්නේ පාඩුවට විකුණනවා වගේ වෙලා තියෙනවා. 100ක් වටිනවා නම් 103ක වට්ටමක් දෙනවා කියන්නේ 97ට විකුණන්නේ. කෙලිම විකුණුම් මිලෙන් 100ක් වටිනවා නම් 97ට විකුණන්නේ. එහෙනම් 2,80,000කට බලන්න 2,80,000න් වැඩි කරපුවම කෙලිම එනවා මේකේ විකුණුම් මිල. එහෙම නැත්නම් ඔයගොල්ලෝ 103ක් බලලා මේකෙන් ආයෙ 2,80,000න් ඒක අඩු කරන්න ඕනේ. ඇයි අපි වෙලාව නාස්ති කරන්නේ? ගණන් දන්නේ නැතුනම එම තමයිලා. කිද ඒව කරන්න එපා. හරි? එහෙනම් අපිට ලියන්න පුළුවන් 103ක වට්ටමක් සහිතව විකුණුම් මිල 100ක් වටිනවා නම් 103ක වට්ටමක් දීලා 97ට විකුණන්නේ 100ක් නෙමෙයි වටින්නේ 2,80,000ක් එහෙනම් 2,80,000න් මේක වැඩි කරන්න. එමනේ? right. මේ බින්දකට මේ බින්ද කැපෙනවා 97 වැඩි කරන්න ඕනේ 2,800. 97 2,800න් වැඩි කරපුවාම කීයද කියන්නකෝ? 2,71,600. 79,000ද 71,000 නේ? right. 2,71,600යි කියන්නේ. හරි. ඊළඟ කොහොම තමයි එන්නේ? ඊට පස්සේ කියනවා එම යන්ත්‍රය විකිණීමේදී NSB ආයතනයට ලැබුණු ලාභ ප්‍රතිශතය. එහෙනම් මේ යන්ත්‍රය විකුණුවම මම උඩ ටික මකන්නද? right. අවශ්‍ය තැන් වල ලියා ගන්න හරියට. එහෙනම් දැන් මෙයා මේක ගෙනාවේ පුතේ 2,50,000ක්. මෙයා මේක විකුණුවා 2,71,600කට. හරිද? එතකොට අපෙන් අහනවා හරිද? මෙම යන්ත්‍රය විකිණීමෙන් NSB ආයතන ලැබූ ලාභ ප්‍රතිශතය. 3ක වට්ටමක් දීලා නෙමෙයි. එහෙනම් ලැබූ ලාභය බලන්න වික්ක රුපියල් 2,71,600කට මේකට වියදම් කරා රුපියල් 2,50,000ක් ලාභයි රුපියල් 21,600ක් 21,600ක් ලාභ උනේ කීයකටද රුපියල් 1,02,කටද 1,02,000කටද 1,02,000කට එහෙනම් ලැබූ ලාභ ප්‍රතිශතය 2,50,000කට රුපියල් 21,600යි ප්‍රතිශතයක් බලන්න අපි 100ට කීයද කියලා. එමනේ 2,50,000කට 21,600යි එහෙනම් රුපියල් 100කට කීයද? මේ බින්දකට මේ බින්ද කපන්න පුළුවන්. මේ බින්දකට මේ බින්ද කපන්න පුළුවන්. 216 25න් බෙදපුවාම අපිට හම්බ වෙනවා කීයද කියන්නේ? 8.64 කියලා ලාභ ප්‍රතිශතය. හරි.
හරිනේ ටික ලියාගත්තානේ. right. මම කන්නම් එක. B කොටස කියනවා සමීර මහතා NSB ආයතනයේ 25ක් ආයතනයෙන් රුපියල් 25ක් බැගින් වූ කොටස් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 2ක් 200,000ක් යොදවයි. කොට NSB ආයතනයේ 25 බැගින් කොටස් මිලට ගන්න ලක්ෂ 2ක් වියදම් කරනවා. NSB ආයතනය කොටසකට රුපියල් 5 බැගින් ලාභාංශයක් ගෙවනු ලබයි නම් වසරකදී ලැබෙන ලාභාංශ ආදායම කොටසකට ගෙවන්නේ රුපියල් 5ක්. ඒකට යා මිලට ගන්නවා රුපියල් 25 ගානේ රුපියල් ලක්ෂ 2ක කොටස්. එහෙනම් ලක්ෂ 2 25න් බෙදපුවම කොටස් ගන්න එනවා. කොටස් ගන්න දන්නවනම් කොටසකට රුපියල් 5යි නම් රුපියල් 5න් වැඩි කරපුවම වසරකදී ලැබෙන ලාභාංශ ආදායම අපිට ලැබෙනවා. බොහොම ලේසිද? එහෙනම් ලාභාංශ ආදායම රුපියල් ලක්ෂ 2 බෙදනවා රුපියල් 25යි. ඇයි කොටසක් ගත්ත රුපියල් 25 ගන්න? රුපියල් ලක්ෂ 2ක් දුන්නාම එයාට දෙනවා කොච්චරද? කොටස් කීයද දෙන්නේ? 8යි 0.0.0. හරිද? කොටස් 8000ක් දෙනවා. හරිද කියන්නේ? 104යි 25යි 208යි. කොටස් 8000ක් දෙනවා. කොටසකට රුපියල් 5ක් ගෙවනවා. එහෙනම් යාට හම්බෙන ලාභාංශ ආදායම 0.0.840. රුපියල් 40000ක් හම්බ වෙනවා. හරිද? එයා අරන් තියනවා ඒ සමාගමේ රුපියල් ලක්ෂ 2 දුන්නාම රුපියල් 25 ගානේ කොටස් 8000ක්. කොටසකට රුපියල් 5ක් ගෙවන නිසා 8000 පහින් වැඩි කරපුවාම නේද? රුපියල් 5 ගානේ කොටස් 8000කට රුපියල් 40000ක ලාභාංශ ආදායමක් යාට අවුරුද්ද අන්තිමට හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා වසරක් අවසන් වූ පසු අවුරුද්දක් ගෙවුනට පස්සේ සමීර මහතා සතු කොටස් සියල්ල විකුණනවා. එයාගේ කොටස් ටික ඔක්කොම එයා විකුණනවා. කොටස් කීයක්ද? 8000ක් විකුණනවා. නේද? විකුණන්නේ කීයටද? දීලා තියෙනවද? නැහැ. සතු කොටස් විකුණා 1,20,120,000ක ප්‍රාග්ධන ලාභයක් ලැබුවේ නම් ඔහු කොටසක් විකුණු මිල. එහෙනම් එයා ප්‍රාග්ධන ලාභයක් ලබනවා. ප්‍රාග්ධන ලාභයක් ලබන්නේ ගත්තු මිලට වඩා පුතේ වැඩියෙන් වික්ක නිසා. ගත්ත මිලට වැඩිය රුපියල් 1,20,000ක් එමෙන්න 120,000ක් වැඩියෙන් විකුණනවා. ගත්ත රුපියල් ලක්ෂ 2කට 200,000කට ගත්තේ. එහෙනම් 200,000ට 1,20,000 එමෙන්න 120,000 එකතු කරපුවාම 3,20,000ක් එනවා. 3,20,000ක මුදලක් යාගේ අතට හම්බ වෙනවා. එච්චර සල්ලියක් යාගේ අතට හම්බෙද්දී කොටස් කීයකටද? 8,000කට. එහෙනම් කොටසක් විකුණලා තියෙන මුදල අපිට බොහොම ලේසියෙන් බලන්න පුළුවන්. 3,20,000 8,000න් බෙදපුවාම කොටසක් වික්ක වෙන්නේ නේ. එහෙනම් මෙතන අපිට කියන්න පුළුවන් කොටස් 8,000 විකිණීමෙන් ලැබූ මුදල නැත්නම් ආදාය රුපියල් ලක්ෂ 2යි නේ. එයා කොටස් ටික ගන්න ගිය මුදල ලවපු ලාභය ඇවිල්ලා 1,20,000යි. එහෙනම් මේකට එකතු කරනවා 1,20,000. එකතු කරපුවාම 3,20,000ක් එනවා. 320,000. කොටස් 8,000ක් විකුණපුවාම යාගේ අතට හම්බුණා නම් 320,000ක් කොටසක් වික්ක මිල බලන්න මොකද කරන්නේ? වික්ක මිල 3,20,000 අපි බෙදනවා 8,000න්. මේ බින්දුන්ට මේ බින්දුන කැපෙනවා 8 වරක් 1යි. මෙතනට එනවා 8 වරක් 4යි බිඳුවයි. කොටසක් විකුණලා තියෙන්නේ රුපියල් 40 ගන්න. හරිද? එහෙනම් යා කොටසක් විකුණලා තියෙන රුපියල් 40 ගන්න. ඒක පැහැදිලිනේ. ලොකු දෙයක් නෑ මේකේ. ලක්ෂ 2ක් යාගේ තුන එයා ප්‍රාග්ධන ලාභයක් ලැබුවා කියලා 1,20,000. ප්‍රාග්ධන ලාභයක් ලැබුවා කියලා කියන්නේ එයා කොටස් ගත්තු මිලට වඩා කොටස් ටික විකුණපුවාම යාට වැඩිපුර හම්බුණා 120,000ක් කියලා. ඒකට 120,000 ලක්ෂ 2කට එකතු කරවම
කොටස් 8000 විකුණලා තියෙන මුළු මුදල එනවා. එහෙනම් ඒ මුළු මුදල කොටස් 8000න් බෙදුවා කොටසක් වික්ක මිල අපිට ලැබෙනවා. හරිද? හරිනේ මේ ටික? right. බලන්න දෙවෙනි ගන්න දීලා තියෙනවා y සමානයි x ධන 1 වරහණක් x ඍණ k. හරි. මේ ප්‍රස්තාර මම ඔයගලන්ට ඇඳලා තියෙනවා. මේක ගැන මම හොඳටම කතා කරලා තියෙනවා. මම ඔයගලන්ට කතා කරලා තියෙනවා ප්‍රස්තාරයක සමීකරණය y සමානයි මොනවද කියන්නේ? ax වර්ග ධන bx ධන c. මේක තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රස්තාරයක හැටි කියන්නේ. මේ ප්‍රස්තාරයට තමයි මේගොල්ලන්ට දාන්න පුළුවන් ඔක්කොම සෙල්ලම් ටික දාලා තින්නේ. එක සමීකරණය පුතේ තියෙන්නේ. මේක විතරයි තියෙන්නේ. මේකේ අවස්ථාව. මේ මෙතන දීලා තියෙන එක මේකේ අවස්ථාව. එතකොට මේකේ කුල සාධක කඩලා තිනවා y සමානයි x ධන 1 x ඍණ k. මොතියෙන්නේ? මේක ප්‍රසාරණය කරපුවා අපිට පුළුවන් මෙයාගෙන් මෙයා වැඩි කරපුවාම x වර්ගය හැදෙනවා. මෙතන හැදෙනවා ඍණ kx. මෙතන හැදෙනවා ධන 1x. මෙතන හම්බ වෙනවා ඍණ k. සජාතීය පද දෙකක් තියෙන්නේ. මේ දෙන්නව එකතු කරන්න පුළුවන්. x වර්ගය ඍණ මෙතන එළියට ගත්තාම k නේද? x එළියට ගත්තාම ඍණ k ධන ඍණ 1 ඍණ k කියලා. එතන මේක ඔයගලන්ට පේනවා x වර්ග පදයක් x පදයක් නියත පදයක්. x වර්ග පදයක් x පදයක් නියත පදයක් විදිහට මේකක් තියෙන්නේ. ඉතින් මේකම අවස්ථාවක් තමයි ඕක. ඊට අමතරව මම ඔයගලන්ට කියලා තියෙනවා y සමානයි හරිද? මොකක්ද තව එකක් මම ඔයගලන්ට දීලා තියෙන්නේ. y සමානයි x ධන a වල වර්ගය ධන c හරි b හරි ඔය වගේ තව ප්‍රස්තාරයක් කියලා තියෙනවා. එතකොට මේක ප්‍රසාරණය කරපුවම මේකම තමයි තියෙන්නේ. ඒ ඔයගලන්ට මේ විදියට ලියන්න කියනවා හෝ මේ විදියට දෙනවා. එතකොට මේක තියෙනවා. මේ එකම ප්‍රස්තාරය තමයි තුනකට කැඩිලා තියෙන්නේ. එතකොට මේවල ලක්ෂණ මේවා දීලා තියන්නේ ගන්න ලේසි කරන්න තමයි මේ වගේ අවස්ථා දීලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මූලිකව දැනගෙන ඉන්න ඕනේ මේක තමයි ප්‍රස්තාරක ස්වභාවය. වර්ග සමීකරණය නේද? y සමානයි මෙතනට ඕනම් බිඳුවක එන ආපුවම වර්ග සමීකරණය එනවා. මෙතන y කියලා දුන්නාම මේ වගේ පරාවලයක සමීකරණය අපිට ලැබෙනවා. ඔය අපි කතා කරලා තියෙන දේවල්. ඔය ඇත්ත වෙන්න අපි කතා කරලා තියෙනවා ගන්න. ඒකට දැන් මෙතනට ඇවිල්ලා අපිට මේ වගේ එකක් හදාගන්න බෑ කියලා කියන්නේ අපි අසාර්ථකයි. මෙතන මොකද්ද මෙයා කියන්නේ සහ මෙයා කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්නවා. එහෙමනේ? right බලන්න. හරි. ඔයගලන්ට දීලා තියෙන ප්‍රස්තාරය මෙතන එක ලක්ෂයක් කරා ගිහිල්ලා තියෙනවා එක හරහා ඍණ එක හරහා සහ 1 2 3 තුන හරහා මේ ප්‍රස්තාරය ගිහිල්ලා තියෙනවා. මෙහෙමනේ ගිහිල්ලා තියෙන්නේ. නේ? ඔහොම තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතන මේවට කියනවා අපි මූල කියලා. මේවට කියනවා අපි මොනවද? මූල. මෙතන තියෙනවා එකක් ඇවිල්ලා x සමානයි ඍණ 1යි. මේක මොකක්ද? x සමානයි 3යි. ඔබ තමයි තියෙන්නේ. x සමානයි ඍණ 1යි x සමානයි 3යි. ඒක දන්නවනේ තම මූලනේ තියෙන්නේ. එතකොට ඍණ 1 මේ පැත්තට ආපුවම ධන එකක් වෙනවා සමානයි බිඳුවයි. මේක මේ පැත්තට එනවා ඍණ 3යි සමානයි බිඳුවයි.
ඊට පස්සේ මෙයාට මෙයා එකතු කරනවා බිඳුවයි මෙයාට මෙයා එකතු කරනවා බිඳුවයි. එහෙනම් මොකද වෙන්නේ? මෙයයි සමාන වෙනවා. එහෙනම් x ධන 1 මොනකටද සමාන වෙන්නේ? x ඍණ 3ට සමාන නේ? අයි දෙන්නම මේවලන්නේ. ඉතින් ඕකේ මම ඔයගලන්ට කියලා තියෙන විදිහට මේක අපි මේ විදිහට හොයලා එතකොට මේකේ කලින් අවස්ථාව අපි මොකද්ද ලියන්නේ? එහෙම නැත්නම් මේකේ ඊට පස්සේ යන අවස්ථාව. එකක් ලියනවා x ධන 1 අනිත් එක ලියනවා x ඍණ 3 සමානයි බිඳුව. බිඳුව හැදෙන්න නම් මොනවා වෙන්න ඕනද? මේ දෙන්නගේ ගුණිතය බිඳුවක් වෙන්න ඕන. ඒක තමයි පුතේ මෙතන තියෙන්නේ. දැන් එහෙනම් y වලට බිඳුවක් ලබලා තියෙනවා. මේ නේද? මේ x රේඛාව කියන්නේ y සමානයි බිඳුව රේඛාව. එහෙනම් මෙතනට දානවා අපි y කියලා. මේ y අක්ෂය මේ x අක්ෂය මතදී y වලගේ බිඳුවක් වෙලා තියෙනවා. නේද? x අක්ෂය කියන්නේ y සමානයි බිඳුව රේඛාව. එහෙනම් මෙතන බිඳුව. එහෙනම් මේකේ හදන්න දෙයක් නැහැ. උත්තරේ ඔතනම තියෙනවා. නේ? කේවල අගය සොයන්න කියලා තියෙනවා. එහෙනම් කේවලට එන්න ඕනි මොනවා කියලාද? ඍණ 3. එහෙනම් x ධන 1 කියන එක හැමම තියෙනවා. මෙතන x ඍණ 3යි කියලා තමයි කියන්නේ. හරි. ඕක අපි කතා කරලා තියෙන්නේ. මේක තමයි සම්මිතික අක්ෂය. හරිද? මම හිතන්නේ මම අමතරව මේ කතා කරා. සම්මිතික අක්ෂය කොහොමද ගන්නේ? මේව දීලා තියෙනවා. කාටද කියන්න පුළුවන්? කොහොමද ලියන්නේ? කියන්න බලන්න. සම්මිතික අක්ෂය කොහොමද ගන්න කියලා. y සමානයි ax වර්ග ධන bx ධන c. මේක සම්මිතික අක්ෂය කොහොමද ගන්න කියන්නේ? හරිද? මුළු සමීකරණයම a වලින් බෙදලා x වල සංගුණකයේ ලකුණ ධන එකක් කරා ගන්න ඕනේ. ධන එකක් කළාට පස්සේ මේ x කියන පදේ සංගුණකයේ ඍණ දෙකෙන් බෙදන්න කියලා මම ඔයගලන්ට කියලා තිබුණා. නේද? මෙතනට එන සංගුණකයේ ඍණ දෙකෙන් බෙදන්න. ඕක තමයි මම ඔයගලන්ට කතා කරලා තියෙන්නේ. හරිද? මේක මොනවාද කරන්න ඕනේ? මේ වගේ වරහනක ඔහොම ආපුවාම මෙයා තියෙන්නේ x ධන a x ධන b ආකාරයට තියෙන්නේ. හරිද? a කියන එකයි b කියන එකයි එකතු කරලා ඍණ දෙකෙන් බෙදන්න. හරිද කියන්නේ? ඍණ 3යි ධන 1යි එකතු කරපුවාම ඍණ 3යි ධන 1යි ඍණ 2යි. ඍණ 2 ඍණ දෙකෙන් බෙදන්න. ඍණ 2 ඍණ දෙකෙන් බෙදපුවාම ඍණට ඍණ කැපෙනවා. දෙකට දෙක කැපිලා ධන 1යි කියලා එනවා. බලන්න. ඔයගලගේ ප්‍රස්තාරය ඔයගොල්ලෝ බලන්න. සම්මිතික අක්ෂය තියෙන්නේ ධන 1යි කියලා. තේනද? සම්මිතික අක්ෂය තියෙන මොනවා කියලාද? ධන 1යි කියලා. එහෙම නැත්නම් හරිද? එහෙම නැත්නම් බලන්න මේක අපි ප්‍රසාරණය කරපුවාම x ධන 1 x ඍණ 3 x වර්ගය ඍණ 3යි x ධන 1යි x ඍණ 3 x වර්ගය නේද? මෙතන ඍණ 3යි ධන 1යි සුළු කරපුවාම ඍණ 2යි x ඍණ 3. මම ඔයගලන්ට කියලා තියෙනවා මේ විදියට තියෙනකොට මේ සමීකරණය මේ ආකාරයට තියෙද්දි x වර්ග ධන bx ධන c ආකාරයට තියෙද්දි x වර්ගයේ සංගුණකයේ ලකුණ මෙහෙම තියෙන අවස්ථාවේ ධන කරලා මෙතන තියෙන සංගුණකය ඍණ 2 ඍණ 2කින් බෙදන්න. ඍණ 2 ඍණ 2කින් බෙදපුවාම ධන 1යි. තේරෙනවද? x සමානයි ධන 1 එන්නේ. මේක මතදී හැම වෙලාවෙම x වලගේ ධන 1යි. ඒක තමයි කියන්නේ සම්මිතික අක්ෂය විදිහට එන්නේ කියලා.
දැන් ඒකට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන පාර්ට් එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. මොකක්ද මම කියලා දුන්නේ? මේ වගේ තියෙන අවස්ථාවක මෙයාවයි එකතු කරලා ධන 1යි නේද? ඒ ධන b මෙයා ඒ විදිහට තියෙන්නේ x ධන a x ධන b විදිහට තියෙන්නේ. ay by එකතු කරලා ඍණ දෙකෙන් බෙදන්න. ඒක තමයි මම කිව්වේ. ඒ අනුව තමයි ධන 1 සහ ඍණ 3 එකතු කරලා ඍණ දෙකෙන් බෙදුවේ. ධනයි ඍණයි මෙතන ඍණ 3ක් හැදෙනවා. මෙතන ධන 1ක් තියෙනවා. ඍණ දෙකෙන් බෙදන්න කිව්වේ ඍණ 2යි ඍණ 3යි ධන 1යි සුළු කරලා ඍණ 2යි ඍණ දෙකෙන් බෙදපුවාම ධන 1 කියලා මේ සම්මිතික අක්ෂය ලැබෙනවා. හරිද? ඔයා මම ඇත්ති වෙන්න හදලා තියෙනවා ගණන් ඔයලාට. හරි. මේක තමයි මතක තියාගන්න ඕන දේ කියලා මම ඔයගලන්ට කිව්වේ සම්මිතික අක්ෂය සමීකරණය. සම්මිතික අක්ෂය සමීකරණය දන්නවා නම් වර්තන ලක්ෂ්‍ය ඛණ්ඩාංකය කොහොමද හොයන්නේ කියන්නකෝ. කොහොමද හොයන්නේ? කියන්න බලන්න. සම්මිතික අක්ෂය හරිනේ මේක. සම්මිතික අක්ෂය සමීකරණය කොහොමද හොයන්නේ කියන්නකෝ මේකේ වර්තන ලක්ෂ්‍ය. මේ x ඛණ්ඩාංක. සම්මිතික අක්ෂය කියන්නේ මේක. right. මෙතන හොයන්නේ කොහොමද කියන්නකෝ. මොකද්ද මං කියලා දුන්නේ? නෑ පුතා. දැන් මේක ඇවිල්ලා මේ රේඛාවේ නමනේ. මේ රේඛාවේ සම්මිතික අක්ෂය සමීකරණය තමයි මේ හැවිලා තියෙන්නේ. එතකොට මෙතන වර්තන ලක්ෂ්‍ය ඛණ්ඩාංකය. එතකොට වර්තන ලක්ෂ්‍ය ඛණ්ඩාංකයටත් මේක එනවනේ x ලා ගේනවනේ. ඒ කියන්නේ ධන 1 ලැබෙනවනේ. තේරෙනවද? ඒ කියන්නේ a ධන b බෙදීම ඍණ 2 කියලා දන්නවනේ. right. එතකොට මේක ඇවිල්ලා x ඛණ්ඩාංකනේ පුතේ. y ඛණ්ඩාංකය කොහොමද ලියන්නේ කියලා මම කියලා දුන්නා කියලා. කොහොමද y ඛණ්ඩාංකය ලියන්නේ උතෙන්? මේ වගේ දුන්නා. මොකද කරන්නේ? හරිද? A ඛණ්ඩාංකයෙන් B ඛණ්ඩාංකය අඩු කරන්න. A ඛණ්ඩාංකයෙන් B ඛණ්ඩාංකය අඩු කරලා පුතේ වර්ග කරන්න. වර්ග කරලා 4ෙන් බෙදන්න. හරිද? අවම ප්‍රස්ථාරයක් නම් ඍණ 4ෙන් බෙදන්න ඕ ඉස්සරහට ඍණ දාගන්න. එහෙනම් ඔන්න මේක ඍණ 4ෙන් බෙදන්න මතක තියාගන්න. මෙතන ඔන්න මේ ඍණ මේක ඉස්සරහට දාලා ඔහොම ලියන්න. ප්‍රශ්නයක් නැහැ. ධන දෙකෙන් බෙදනවා වෙනකොට ඍණ මේ ඍණ එකෙන් වැඩි කරලා ඉවරලා ධන දෙකෙන් බෙදන්න. මේකත් ඍණ එකෙන් වැඩි කරලා දාලා බලන්න උත්තර එනවා. ඒ වලට කීයද තියෙන්නේ? 1යි. ඍණ d වලට තියෙන්නේ මොනවද තියෙන්නේ? ඍණ b වලට තියෙනවා ඍණ 3ක්. ඍණයි මෙතන ඍණයි ධන හැදෙනවා මෙතන කීය දෙන්නේ? ඔව් මෙතන වර්ගය ගන්න බෑ. 3යි ඍණයි ධන 3යි ධන 3යි ධන 1යි ධන 4යි නේද? ධන 4 හරිද? ධන 4 වර්ගය 4ක් 4 16. ධන 16 ධන 16 ඍණ එකෙන් වැඩි කරනවා ඍණ 16. ඍණ 16 4ෙන් බෙදන්න. ධනයි ඍණයි ඍණ 4 16ට 4 වරක් 4 ඍණ 4යි කියලා එනවා y කන්න. මෙතන හැරෙන්නේ ඍණ 4. ධන 1 ඍණ 4 කියලා කණ්ණාංකය එතන ලැබෙනවා. එහෙම නෙමෙයිද ලැබුණේ කියන්නකෝ. මෙතන ඍණ 4ෙන් බෙදන්න කියලා කියන්නේ පුතේ අවම ප්‍රස්ථාරයක් නම් උපරිම ප්‍රස්ථාරයක් නම් ඔයගොල්ලෝ දන්නවා මේක උඩට මෙහෙම වෙලා තියෙන හින්දා අපි ඒක ඍණ 4ෙන් එමෙතන ඉස්සරහට ඍණක් දාන්නේ නැහැ. ඔයගොල්ලෝ පොඩි නෝට් එකක් තියාගන්න. ඕවා පුතේ මෙමය මේක
මේ ගන්නට විතරයි ඔය ගණන් වලට විතරයි ඔය ක්‍රමය අපි තියෙන්නේ. ඔයගලන්ගේ අච්චුපතේ දීලා ඇති ඔය වගේ කොටස් ටිකක් දීලා තියෙනවා. මේවා ඉතින් පුතේ අපි මේවා මතක තියාගන්න ඕන දෙයක්. විභාගයට යන්න ඔන්න මෙන්න තියලා බලාගෙන යන්න ඕන දේවල් තමයි මේවා. පේපර් එකට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලාගෙන යන්න මේක කොහොමද ලියන්නේ කියලා. හරිද? ප්‍රස්තාර වල ගණන් වල බලාගෙන යන්න තියන්නේ මොකද මේවා මෙහෙම තිබ්බේ නැහැ. සිලබස් එකේ මෙහෙම තියුනේ නැහැ. මේවා මිනිස්සු මේවා බලෙන් රින්ගෙව්වා. ගණිතයෙන් පිට ඒ කියන්නේ සිස්ටම් එකෙන් පිට ගන්නන් තමයි මේවා. මෙහෙම වරහන් ඕම දීලා ඔහොම හදන්න අපිට ඕම නැහැ. අපි හදන ඕනම ගන්නක සමීකරණය මම ඔයගලන්ට කිව්වනේ. x වර්ග ධන bx ධන c කියලා. මේක තමයි ඕනම පරාවර්තන එක සමීකරණය. ඒතර මේ මිනිස්සු මේකට ලේසි කරලා සාධක කඩලා දාලා මේ වගේ භූත ටිකක් ලියලා කියනවා. මේවා අවශ්‍ය දේවල් නෙමෙයි. නමුත් ඒක නිසා අපිට මේවා කටපාඩම් කරන්න සයිස් එකට ගේන්න වෙලා උනේ ඕක නිසා තමයි. නැත්තම් අර විදිහට මම කියපු විදිහට x වර්ගයේ සංගුණකයේ ලකුණ ධන කරලා ධන එකක් කරලා මෙතන bx පදේ x වල සංගුණකය ඍණ දෙකෙන් බෙදපුවම ඕනම සමීකරණයක මොනවාද සම්මිතිකක්ෂ සමීකරණය ලැබෙනවා. සම්මිතිකක්ෂ සමීකරණේ ප්‍රස්තාරයට දාපුවාම මේකට සුළු කරපුවාම y වලා ගියම් වෙනවා. වර්තන ලක්ෂයේ කණ්ඩායම් කියනවා. එහෙම නැත්නම් y කණ්ඩායම් කියනවා. තේරෙනවද? ඉතින් මේවා එහෙම කරපුවාම ඉතින් අපි ඒවටත් හුරු වෙන්න වෙලා තියෙනවා. ඔයගොල්ලෝ පොඩි නෝට් එකක් තියාගන්න ඔය කියපු දේවල්. තමුන් පාඩම් කරන තැන ඔය වගේ දෙයක් පොඩ්ඩක් තියාගන්න. හරි? ඒකෙන්ද ඔහොම අවස්ථාවක් තමයි ඔකට තියෙන්නේ. හරි? right බලන්න. right. ඒක බලන්න ශ්‍රිතේ මූල සොයන්න කියලා තියෙනවා. ශ්‍රිතේ මූල අපිට බොහොම ලේසියෙන් ලියන්න පුළුවන්. මොනවද එන්නේ මූල? ඍණ 1යි x සමානයි ඍණ 1 සහ x සමානයි ධන 3 කියන උත්තරේ තමයි මූල විදියට එන්නේ. කැපිලා තියෙන තැන් දෙක. ඊට පස්සේ කියන ප්‍රස්තාරය y සමානයි x ඍණ a වල වර්ගය ධන ඍණ b. ඍණ b ආකාරයට ලියන්න. මේක ලියන්න ඕනේ. එතකොට ඕක අපිට ලියන්න පුළුවන්. දැන් ඔය මම කතා කරපු විදිහට මේක තියෙනවා නම් මේවා දෙක තියෙනවා නම් අපිට ලියන්න පුළුවන් මේ ඍණ එක මේ පැත්තට ගෙනල්ලා ධන එක මේක මේ පැත්තට ගෙනල්ලා ඍණ 3 නේද? මෙයා කියනවා සමානයි බිඳුවයි මෙයා කියනවා සමානයි බිඳුවයි එහෙනම් මේ දෙන්න අපි ගුණ කරපුවම එහෙනම් x ධන 1 x ඍණ 3 සමානයි බිඳුවයි මෙයාගෙන් වැඩි කරනවා x වර්ග මෙයාගෙන් වැඩි කරනවා ඍණ 3යි මෙයාගෙන් වැඩි කරනවා ධන x මෙයාගෙන් වැඩි කරනවා ඍණ 3 සමානයි බිඳුව එහෙනම් x වර්ගය ඍණ 3යි ධන 1යි සුළු කරපුවම ඍණ 2යි x ඍණ 3 සමානයි බිඳුවයි කියලා තියෙනවා. එහෙනම් මේකේ සමීකරණය තමයි y සමානයි x වර්ගය ඍණ 3ix ඍණ 2ix ඍණ 3 කියන එක ඕක තමයි අපිට තියෙන්නේ. ඕක කරා ගන්න පුළුවන් නේ ඔයලා. දැන් යා කියපු විදිහට තමයි අපි හදන්නේ. මොකක්ද අපිට හදන්න කිව්වේ? y සමානයි x ඍණ a ඍණ b ද මොනවාද එකක් තියුණානේ. ඕක වර්ගයක් විදිහට තියෙනවා. ඒක ඕක ඇති දෙයක් නෑනේ මේකෙන් හදන එක. මේකෙන්ද ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේකේ මේ තියෙන පදවල එකකටවත් හානියක් සිද්ධ වෙන්න බෑ. ඒක තමයි අපේ අරමුණ. සමීකරණය සුළු කරපුවාම ඒ කියන්නේ ඔය දීලා තියෙන මේ ප්‍රකාශනය සුළු කරපුවාම හරිද? මේ විදිහට තියෙන මේ ප්‍රකාශනය සුළු කරපුවාම පුතේ මේක ලැබෙන්න ඕන. ඒක නොලැබෙන්න විදියක් නැහැ. එහෙනම් අපි මේක කරද්දී ඕගලන්ට පේනවා මේකේ අපි ඉගෙනගෙන තියෙනවා වර්ග පූර්ණය. වර්ග පූර්ණෙදි කරපු දේ තමයි ලියන්නේ. ද්විපදයක වර්ගයක් විදිහට මෙයාව ලියනවා. මෙතන ලියනවා x වර්ගය ඍණ 2x. මෙයාට එකතු කරන්න ඕන පදේ බලන්න. එකතු කරන්න ඕන පදේ බලන්න මොකද කරන්න ඕන? මේ තියෙන මෙයා තමයි පද දෙකේ ගුණිතය දෙගුණය. 2x කියන පදේ ගෙනල්ලා පද දෙකේ ගුණිතය දෙගුණය දෙගුණය ගලවන්න දෙකෙන් බෙදනවා. ගුණිතය ගලවන්න x වලින් බෙදලා වර්ග කරලා එකතු කරනවා. ඒක වර්ග කරලා මෙයාට එකතු කරනවා පුතේ. මේ ඍණ 3 කියන එක දිගින් දිගට වෙනවා.
වර්ග කරලා එකතු කරද්දී මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා දෙකට දෙකේම එකයි එක වර්ග කරපුවම එකයි. එහෙනම් x වර්ගයේ ඍණ 2x ධන එකක් තමයි මම එකතු කළේ. නේද? මෙයාට මම ධන එකක් එකතු කරා. ධන එකක් එකතු කරපුවාම මොකද වෙන්නේ? මේක ප්‍රසාරණය කරපුවාම ඍණ 3යි ධන 1යි ඍණ 2ක් එන්නේ. නමුත් ඍණ 3 තියෙන්නම. එහෙනම් මොකද කරන්නේ? මේ ධන එක නැති කරන්න මේ පැත්තට ඍණ එකක් දාලා තියෙනවා. මේ සමාන කිරීමෙන් එහා පැත්තට නෙමෙයි. ඒක එක්ක පටල ගන්න එපා. වර්ග පූර්ණයත් එක්ක පටල ගන්න එපා. මේ අමතරව හැදිච්ච ධන එක නැති කරන්න තමයි මම යට ඍණ එකක් දාන්නේ. නේ දැන් මට මේක ද්විපදයක වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. මෙයාගේ වර්ගමූලය ලියනවා x මෙයාගේ ලකුණ දානවා මෙයාගේ වර්ගමූලය දානවා. ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි. බලන්නකො පොතේ. පළවෙනි පදයේ වර්ගය x වර්ගය. හරිද? පළවෙනි පදයේ වර්ගය x වර්ගය. පද දෙකේ ගුණිතය ධනයි ඍණයි ඍණ 1x. ඒකේ දෙගුණය ඍණ 2x. අවසාන පදයේ වර්ගය ඍණ 1 වර්ග කරපුවාම මොනවද එන්නේ? ධන 1යි. ධන 1යි මෙතන ඍණ 4යි සුළු කරපුවාම මොකද හම්බෙන්නේ? ඍණ 3 මෙන්න මේ අවස්ථාව අපිට ආයෙ හම්බෙන්නේ. ධන ඍණ 4යි ධන 1යි සුළු කරපුවාම ඍණ 3යි. එතකොට මේක වෙලා තියෙනවා. එහෙනම් කිසිම හානියක් වෙලා නැහැ ඒක. ඒක නිසා මේක තමයි අපි අදාළ සමීකරණයේ විදිහට ගන්න. කියන්න බලන්න තේරුණාද නැද්ද? කතා නැහැ. කියන්න වැඩි අවුල්ද? ඒක නිසා මේකේ කරපු දේ මතක තියාගන්න. අපි මේක සුළු කරලා මෙහෙම ගත්තට පස්සේ මේ විදිහට ගත්තට පස්සේ මේකම තියෙන්න ඕනේ මේක සුළු කරපුවාම. ඒක නිසා තමයි ඔයගොල්ලෝ දන්නවා මෙතන ධන එකක් හැදුනා. ඒ ධන එක නැති කරන්න ඍණ එකක් දුන්නාම අතන ඍණ 4ක් වෙලා තියෙනවා. මේක ද්විපදයක වර්ගයක් විදිහට අපි ලියලා තියෙනවා. එහෙනම් ඒක තමයි ඔයගොල්ලන්ට එතෙන්ට ලියන්න කියලා තියෙන්නේ. හරිද? x ඍණ a එතකොට a වලට තියෙන ඍණ 1 එයාගේ වර්ගය ඍණ b වලට තියෙන ඍණ 4. හරිද? එතකොට ප්‍රස්තාරයේ ওই විදිහට අපිට ලැබෙනවා. මේකෙන් බලලා ලියන්න පුළුවන්. මොනවාද? සම්මිතිකක්ෂ සමීකරණය මොකක්ද කියන්නකෝ මේක දිහා බලන්න. මොකක්ද වෙන්නේ? x මෙතන තියෙන්නේ මොනවද තියෙන්නේ? a සම්මිතිකක්ෂයට දාන්න මොනවද? මතකයිනේ? ඍණ a දාන්න කියලා තියුණා. බලා ගන්න ඔයගොල්ලන්. මේක තමයි මොනවද? වර්තන ලක්ෂ්‍ය. එහෙම නැත්නම් මෙතන අවමගිය ඍණ 4. එහෙනම් මේකේ ඍණ a කියලා තියෙන්නේ මෙතන තියෙන්නේ 1. එතකොට ඍණයි ඍණ වෙනම ධන 1 හැදෙනවා. සහ මෙයා තමයි වර්තන ලක්ෂ්‍යයේ y වලකේ. මෙයා x කන්නාංකය මෙයා y කන්නාංකය. x කන්නාංකය කියන්නේ සම්මිතිකක්ෂී සමීකරණ. මේ දෙකම එකතු වෙලා තමයි සම්මිතිකක්ෂයයි අවමග්ගයයි එකතු වෙලා තමයි වර්තන ලක්ෂ්‍යය එන්නේ. එහෙනම් එතන ප්‍රස්තාරේ සම්මිතික රේඛා සමීකරණය x සමානයි 1 කියලා එනවා. ඒක ඕන සමීකරණයට ගිහලා ආදේශ කරන්න පුළුවන්. මේ විදිහට හදාගත්තට පස්සේ මෙයා තමයි පුතේ වර්තන ලක්ෂ්‍යය කියන්නේ. එහෙම නැත්නම් අවමග්ගය හෝ උපරිමග්ගය වෙන්නේ. මෙයා තමයි ඍණ a තමයි එකේ සම්මිතිකක්ෂය වෙන්නේ. හරිද? එහෙනම් අවමග්ගය ලියා දක්වන්න අවමග්ගය ඍණ 4යි සම්මිතිකක්ෂය x සමානයි 2යි. ඊට පස්සේ තියෙනවා ඕගොල්ලන්ගේ c කියලා ලක්ෂයක් ඍණ 3ේදී ධන 12. මෙතන ඍණ 3ේදී 1යි 2යි. මේ හරියට මෙතන මම ලකුණු කරන්නේ. මෙතන c කියලා ලක්ෂයක් තියෙනවා ඍණ 3ේදී ධන 12 කියන. හරිද? ධන 12 කියලා එකක් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට දන්නවා මේ උස කොච්චරයිද? 12යි. එහෙනම් මේ උස 12යි. එහෙනම් මෙතනයි යා කරලා තියෙනවා සහ PQ මෙතන P කියලා ලක්ෂ්‍ය දීලා තියෙනවා. මෙතන Q කියලා ලක්ෂ්‍ය දීලා මෙන්න මේ ත්‍රිකෝණයක් දීලා තියෙනවා නෝයි. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපෙන් අහලා තියෙනවා. බොහොලෙසින් කියන්න බලන්න. මොකද්ද මේ ත්‍රිකෝණයේ වර්ගඵලය? භාගය වැඩි කිරීම
ආධාරකය. ආධාරකය මෙතන ඉඳලා මෙතනට. මෙතනලා මෙතනට 3යි මෙතනලා මෙතනට 1යි. හරිද කියන්නකෝ? 3 1යි 4යි ආධාරකය 4යි ලම්බක උස 12යි. මෙතන කැපෙනවා 2යි දෙවරක් 12 24යි මොනාරි ඒකක. මොනාලිද දීලා තියෙන්නේ සෙන්ටිමීටර්. ආනයි. එහෙනම් ඒකක කියලා ලියන්න. ඒකක 24යි. වර්ග ඒකක කියලා ලියලා තුනක් ප්‍රශ්නයක්. කියන්නේ සෙනන් තමුන් දන්නවනේ භාග්‍ය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බක උස බොබ්ලේසින් එක ලැබෙනවා. හරි පුතා අපි ඊළඟ එක හදමුද? ඔය මම කියපු සමීකරණය මතක තියාගන්න කරුණා කරලා. ඊට පස්සේ කියන්න එපා මේ වගේ ගණනක් ආවා මෙහෙමයි කියලා. එන්න පුළුවන් ගණන් තුන තමයි මම උගලන්ට කිව්වේ. එකක් ඇවිල්ලා ඔය මම කියපු විදිහට x ධන a x ධන b අනිත් එක තමයි මම කිව්වේ y සමානයි x ධන a එයාගේ වර්ගය ධන b. හරිද? මේ දෙන්නම එන්නේ කාගෙන්ද කියලා තමුන් දන්නවනේ. y සමානයි ax වර්ග ධන bx ධන c වලින්. ඒ නිසා මේක දෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මේක තමයි ඔරිජිනල් එක. මේව තමයි ඒ වලින් අපි හදාගත්තු දේවල්. මේක ප්‍රසාරණය කරපුවමත් මේකෙන්. මේක ප්‍රසාරණය කරපුවමත් මේකෙන්. තේරෙනවද? ඉතින් ඔයගලන්ට මේ වල තියෙන අවස්ථා දෙකට මතක තියාගන්න වෙනවා. මේක තමයි මේ විදිහට දුන්නාම අවමග්‍ය හෝ උපරිමග්‍ය. මේකේ ඍණ b තමයි මොනවාද වෙන්නේ? මේ ඍණේ තමයි සම්මිතිකාක්ෂය වෙන්නේ. මේකේ මේවා මොනවාද කියලා තමන්ට මතක තියෙන්නේ. හරි? මම දැන් කියලා දුන්නානේ. ඒකින්ද මතක තියාගන්න ප්‍රස්තාර මට ඔයලට ඕන නම් මම ප්‍රස්තාර වලට කැලලක් කරලා කියන්නම්. YouTube එකේ පේපර් එක අදනම් හෙට යනකොට බලලා යන්න ඒ කැලල විතර. හරි. රයිට්. බලන්න තුන්වෙනි ගන්න. තුන්වෙනි ගන්න දීලා තියෙනවා මෙම ඍජු කෝණාංශයේ දිග x ලෙස නම් කර ඇති පාදයේ දිගට වඩා දිගයි දෙගුණයට වඩා 4ක් අඩුයි. x ලෙස නම් කරලා තියෙන පළල. එහෙනම් දිග දෙගුණයට වඩා 4ක් අඩුයි. එහෙනම් දෙගුණයක් කියන්නේ x වගේ දෙගුණයක් 2x වෙන 4යි. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඍජු කෝණාංශයේ වර්ගඵලය 98. එහෙනම් වර්ගඵලය අපිට හම්බෙන්නේ කොහොමද? ඍජු කෝණාංශයේ වර්ගඵලය කොහොමද හම්බෙන්නේ? දිග වැඩි කිරීම පළල x වාරයක් 2x වෙන 4 වරහණක් දාගන්න. මෙයාගේ මෙයා වැඩි කරපුවම දෙවරක් එක් වරක් දෙක 2යි x වෙට නම් x වර්ගය ධනයි ඍණ x වරක් 4 4x කියලා එනවා. මෙතන 98යි කියලා එනවා. මේක ඕනම් මේ පැත්තට ගේන්න පුළුවන්. මොනවද අපි අහන්නේ? x වල නේද? ඍජු කෝණාංශයේ x ලෙස නම් කර ඇති පාදයේ දිග දෙවන දශම ස්ථානට හොයන්න. එහෙනම් මේක දෙවන දශම ස්ථානට හොයන්න කියපුව එකෙන්ම ඔයගලන්ට අදහස් එන්න ඕනේ මේක වර්ග පූර්ණය කරන්න වෙනවා කියලා. ඒතර මේක සාධක කැඩෙන්නේ නැහැ කියන එකයි ඒකේ අදහස. හරිද? ඔයගලන්ට සද්ද නැතුව දීලා තියෙනවා නම් ඔයගොල්ලෝ මේ පැත්තට ගෙනල්ලා සාධක කඩන්න පුතේ. දැන් මේකේ සාධක කැඩෙන්නේ නැහැ. ඔයගලන්ට ඕන නම් මේක මේ පැත්තට ගේන්න පුළුවන්. ගෙනාපුවම 2x වර්ගය ඍණ 4x ධන 90ට මේ පැත්තට ආවම ඍණ 90ට සමානයි බිඳුවයි. මුළු සමීකරණයම දෙකෙන් බෙදනවා. මෙතන දෙකෙන් බෙදපුවම 2x 90ට දෙකෙන් බෙදපුවම 49 සමානයි බිඳුව. 49 වරක් එක 49යි
49යි x වර්ගය කියලා අරන් 49 එකයි පාවිච්චි කරලා දෙක හැදෙන්නේ නැහැ නේ පුතේ. හැදෙන්නේ නැද්ද? නෑ 4කට 49 7 හරියන්නේ නැහැ සාධක කැඩෙන්නේ නැහැ. එහෙනම් මේක වර්ග පූර්ණේ කරන්න. එහෙනම් මේ විදිහට අපිට අරගෙන මේ ඍණ 49 මේ පැත්තට දාන්න පුළුවන්. ඒක මේ පැත්තට දාපුවම හරිද? ධන 49 වෙනවා. මේක මේ විදිහට මේ අවස්ථාවේ එහෙම තියාගත්තා නම් මුළු සමීකරණයම දෙකෙන් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදලා x වර්ග සංගුණක එකක් කරන්න ඕනේ. ධන එකක්. ඍණ වෙලා තුනනම් ඍණ දෙක තුනනම් මුළු සමීකරණයම ඍණ දෙකෙන් බෙදලා ඒ ධන එකක් කරන්න ඕනේ. හරිද කියන්නකෝ? හැම වෙලාවම වර්ග පූර්ණේ කරද්දී මේකේ x වර්ගයේ සංගුණකයේ ලකුණ ධන එකක් කරලා තියෙන්න ඕනේ. හරිද? එහෙනම් ඔය විදිහට තියෙනවා පූර්ණ වර්ගයක් වෙන්න එකතු කරන්න ඕන පදේ බලන්න. එහෙනම් මෙතන ඇවිල්ලා පළවෙනි පදේ වර්ගයේ මේල පද දෙකේ ගුණිතය දෙගුණ. එහෙනම් මෙතනට එකතු කරන්න ඕන පදේ බලන්න. ඒකම මේ පැත්තටත් එකතු කරන්න ඕනි. එහෙනම් එනවා x වර්ගය ඍණ 2x. මෙතන තියෙනවා 2x. මේ ඇවිල්ලා පද දෙකේ ගුණිතය දෙගුණේ. එහෙනම් මෙයාට තමයි පද දෙන්න ගැනම සම්බන්ධය තියෙන්නේ. දෙගුණේ ගලවන්න දෙකෙන් බෙදනවා. ගුණිතය ගලවන්න මෙයාගේ x වර්ගයේ වර්ගමූලය x වලින් බෙදලා වර්ග කරනවා. දෙපැත්තට මොක එකතු කරන්න පුතේ. මේ පැත්තට ඕක එකතු කරන්න 2x යට 2x වල වර්ග. මෙයා කපනවා මෙයාට මෙයා කපලා 1යි එකේ වර්ගය 1යි. එහෙනම් මේ පැත්තට එකක් එකතු කරන්නේ 49යි. මේ පැත්තටත් එහෙනම් කීයද එකතු කරන්නේ? එකක්. මෙතන එනවා ඍණ 2x. ඔය දෙටි. එහෙනම් මෙතන හම්බ වෙනවා x වර්ගය ඍණ 2x. මෙතන එනවා ධන 1 49ට එකක් එකතු කරපුවම 50. හරිද? මේක අපිට මොකක් විදිහට ලියන්න පුළුවන්? ද්විපදයක වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. ද්විපදයක වර්ගයක් විදිහට ලියද්දී මෙයාගේ වර්ග මූලය ලියන්න පුතේ. මෙතන ලකුණ ලියන්න. මෙතන ලකුණ ඍණ සහ මෙයාගේ වර්ග මූලය ලියන්න. එකේ වර්ග මූලය 1යි. වර්ග කරා. බලන්න ප්‍රසාරණය කරා. පළවෙනි පදේ වර්ගය x වර්ගය. පද දෙකේ ගුණිතය ධනයි ඍණයි ඍණ. එක් වරක් x 1යි x. ඒක දෙගුණය 2යි x. අවසාන පදේ වර්ගය ඍණ 1 වර්ග කරපුවම ධන 1යි. හරිද? එහෙනම් ඔක තමයි ලැබෙන්නේ. එහෙනම් අපිට හම්බ වෙනවා මේ පැත්ත මම ලියන්නම් පේනවනේ x ඍණ 1 එයාගේ වර්ගය සමානයි 50යි කියලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? වර්ගය ගලවන්න මේකේ වර්ග මූලය ගන්න. x ඍණ 1 එයාගේ වර්ගය වර්ග මූලය ගත්තාම 50 එයාගේ වර්ග මූලය ගන්න ධන හෝ ඍණ. හරි. එහෙනම් මෙතන අපි සුළු කරපුවාම වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය x ඍණ 1 එයාගේ වර්ගයේ තියෙන්නේ වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය භාගයෙන් වැඩි කරපුවාම මෙයාට මෙයා කැපිලා යනවා. මෙතන එනවා ධන හෝ ඍණ. ගන්න බලන්න පොඩි උදව්වක් දීලා තියෙනවා මූල දෙකයි කියන්නේ 1.41 4යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන ගුණිතයක් විදිහට ලියන්න වර්ග සංඛ්‍යා 1. වර්ග සංඛ්‍යා දෙවරක් 2 4යි 4 එක්ක ලියන්න 3 වරක් 3 9යි මොනවද ලියන්න පුළුවන් 25 වරක් 2 25 වරක් 2 50යි. එහෙනම් 25 වර්ගමූලය 5යි කියලා එනවා නේද? එහෙනම් මේ වර්ගමූලය දෙන්නට වෙන වෙනම කඩන්න පුළුවන්. වැඩි කිරීම මූල 2යි කියලා ලියන්න පුළුවන් නේද? වර්ගමූලය මෙයාට සහ මෙයාට වෙන වෙනම කඩන්න පුළුවනි. 25 වර්ගමූලය අපි දන්නවා ධන හෝ ඍණ 5යි. 5යි මූල 2යි කියලා මෙතෙන්ට එනවා. එහෙම නේද කියන්නේ? මෙතන වර්ගමූලය ගත්තාම x ඍණ 1 x ඍණ 1 දිගටම එළියෙන්නේ. සහ x ඍණ 1 සමානයි ධන හෝ ඍණ 5යි මූල 2 වෙනුවට දීලා තියෙන 1.4යි 1.4යි කියලා දීලා තියෙනවා. සුළු කරපුවම අපිට හම්බ වෙනවා x ඍණ 1 මෙතන පහින් වැඩි කරාම පසරක අතර 20 බිඳුව දානවා දෙකක් විතරයි පසරක එක 5යි 1යි 5යි 2යි 7යි පසරක අතර මෙතන 20 බිඳුව දානවා දෙකක් විතරයි නේද? පසරක් එක 5යි 2යි 7යි. දශම ස්ථාන 3කින් තියන්න තියෙන්නේ 3කින් තිබ්බාම ඔක තමයි ලැබෙන්නේ. හරිද කියන්නකෝ? හරි. ඒක ධන හෝ ඍණ එනවා. හරිනේ මම සුළු කරා. right. ඒක ධන හෝ ඍණ එනවා පුතේ. මේ ඍණ එක එහා පැත්තට ගෙනියන්න. මම මෙතන ලියන්නම් අන්තිම උත්තරය. x ඍණ 1 සමානයි ධන හෝ ඍණ 7.07යි බිඳුව තියෙන්නේ. ඍණ එකේ පැත්තට ගියාම ධන එකක් වෙනවා.
x සමානයි ධන හෝ ඍණ 7.07 මම මේ බිඳුව අයින් කරලා දාන්නම් ඒක වැඩක් නැහැ. ඍණ එකේ පැත්තට ගියාම ධන 1. ඒ අනුව එකක් ලියනවා 7.07 ධන 1 හෝ අනිත් එක ලියනවා x සමානයි 7.07 නේද? ධන 1. හැබැයි මෙයාගේ ලකුණ මෙයා ධන වෙච්ච නිසා මෙයාට දාන ඊළඟ අවස්ථාව මොකද්ද? ඍණ. දාපුවම x සමානයි 7ට එකක් එකතු කරාම 8.07 හෝ මෙතන ධනයි ඍණයි වැඩි කියලා ලකුණ ඍණ හින්දා ඍණ දාලා මේකෙන් මේක අඩු කරපුවම 6.07යි කියලා උත්තරද කියනවා දශම ස්ථාන. හරිද කියන්නකෝ? දශම ස්ථානික හොයන්න තියෙන්නේ. ඒකෙන්ද දශම ස්ථානික හොයන්න තියෙන නිසා දෙකකට නෙමෙයිනේ. දෙවෙනි දශම ස්ථාන. හරි. එහෙනම් උත්තර හරියට. මම හිතුව පළවෙනි දශම ස්ථාන. टकल लिया करना එකොළහයි 8යි ගෙදර මිනිස්සු නිදා ගන්නත් ඕනේ නේ. අය පොඩි වෙලාවකින් આવતો මම බැලුවේ ගණන් 6ක් විතර කරගන්න අමාරුයි කොයි. මකන්නද? මේ කොටස ලියන්න, මේ කොටස ලියන්න අතයි. Ada, makamu dah? Kalau naik apa? Baik. හතරවෙනි එක බලන්න. හතරවෙනි එක කියනවා A ලෙස වර්ග කර ඇති පොත් සහ B ලෙස වර්ග කර ඇති පොත් සාප්පුවක A වර්ගයේ පොතක මිල B වර්ගයේ පොතක මිලට වඩා රුපියල් 15කින් වැඩි. එහෙනම් A වර්ගයේ පොතක මිල 15කින් වැඩිලු B වර්ගයේ පොතකට. එහෙනම් අපිට ලියන්න පුළුවන් A වර්ගයේ පොතක් රුපියල් X කියලා B වර්ගයේ පොතක් රුපියල් Y කියලා ගන්න. එතකොට A වර්ගයේ පොතක් B වර්ගයේ පොතකට වැඩිය රුපියල් 15කින් වැඩි කිව්වා නම් x ඍණ y සමානයි 15. ඒක තමයි පළවෙනි සමීකරණය. බොහොම ලේසි. ඊට පස්සේ කියනවා B වර්ගයේ පොත් දෙකක මිල A වර්ගයේ පොතක මිලට වර්ගයේ පොතක මිල. ඒ කියන්නේ B වර්ගයේ පොත් දෙකක මිල හා A වර්ගයේ පොතක මිල රුපියල් 165යි. ඒ කියන්නේ x ධන දෙකක් y සමානයි 165. ඒකනේ කියන්නේ. නේද? A වර්ගයේ පොතකින් B වර්ගයේ පොතක මිල අඩු කරපුවාම 15යි කියන එකේ තේරුම ඇවිල්ලා A වර්ගයේ පොතක මිල වැඩි රුපියල් 15යි. ඒකනේ ඒක තේරුම. නේද? එහෙනම් A වර්ගයේ පොතෙන් x ඍණ y සමානයි 15. ඊට පස්සේ කියනවා A වර්ගයේ පොතකුයි B වර්ගයේ පොත් දෙකකුයි මිලට ගත්තාම රුපියල් 165යි. හරිද? එහෙනම් සමීකරණ දෙක සුළු කරන්න තියෙන්නේ මේ x අයින් කරන්න නම් දෙවෙනි සමීකරණයෙන් අපිට පළවෙනි සමීකරණය අඩු කරන්න පුළුවන්. දෙකක් y වලින් ඍණ y අඩු කරපුවාම දෙකක් y වලින් අඩු කිරීම ඍණ y මොකද වෙන්නේ? ඍණයි මෙතන ධන y හැද. එතකොට දෙකක් y ට y එකතු කරන් 3ක් y කියලා. ඒක නිසා ඔයගොල්ලන්ට දන්නවා දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරන්නේ දෙකක් y වලින් අඩු කරපුවාම ඍණ y 3ක් y එනවා. ඍණ දෙකක් y වලින් y අඩු කරලා y දැම්මතින් යකා මරා ගන්න ඉවරයි යා. ඒකින්ද භූත වැඩ කරන්න එපා. තමුන්ට තේරෙන්නේ නැත්නම් තමුන් හරියට ලියන්න. එහෙනම් මෙතන දෙකක් y වලින් ඍණ y අඩු කරපුවාම 3ක් y කියලා එනවා. 165න් 15ක් අඩු කරපුවාම කීයද වෙන්නේ? 150යි. එතකොට y බලන්න 150 කියන එක
අපි 3ෙන් බෙදනවා. 3ෙන් බෙදපුවම y සමානයි 50. y කියන්නේ b වර්ගයේ පොතක් රුපියල් 50යි. එහෙනම් මේ පළවෙනි සමීකරණයට ගිහිලා දාන්න පුළුවන් y සමානයි 50 යන්න පළවෙනි සමීකරණයෙහි ආදේශ කරනවා. x ඍණ y සමානයි 15y x ඍණ y සමානයි 15y y කියන තැනට අපි දානවා 50 කියලා. ඍණ 50 මේ පැත්තට ගියාම ධන 50ක් වෙනවා. x සමානයි 50යි 15යි 65. එහෙනම් අපිට කියන්න පුළුවන් a වර්ගයේ පොතක් රුපියල් 65යි b වර්ගයේ පොතක් රුපියල් 50යි. හරි දෙයක් නෑ නේ කොහොමද කියන්නේ. එතරම් දහන්නේ. ඊට පස්සේ කියනවා සුජිත් ළඟ රුපියල් 230ක මුදලක් හැත 230ක් ඇත. මුදල් ඉතිරි නොවනසේ පොත් වර්ග දෙකෙන්ම ගත හැකි පොත් ගන්න වෙන වෙනම සෑම. මුදල් ඉතිරි නොවෙන්න. එතකොට ඔයගලන්ට පේනවා A වර්ගයේ පොතක් 65යි B වර්ගයේ පොතක් 50යි. මෙතන අනුපාතයක් ඕනනම් අරගන්න වෙන අවස්ථාවකදී ගන්න පුළුවන්. නේ? කොට පොත් ඉතිරි නොවෙන්න නම් ඔයගලන්ට පේනවා මේ දෙක එකතු කරපු ගමන් අනුපාතයකට යන්න පුළුවන් 50යි 130යි. ඉතින් 260 දෙන්න නම් ඔක නිකන් දෙකකින් වැඩි ගන්න දෙන්න නිකන් මනෝමයෙන් හදන ගන්නක් එතනට තියෙන්නේ. හරිද? එහෙමද තියෙන්නේ? මේ දෙන්න එකතු කරපුවාම 115. ඔව් 115 දෙකකින් වැඩි කරපුවාම 230 හැදෙනවනේ පොතේ. හරිද? ඒක නෙමෙයි මම ඔයගලන්ට කියන්නේ. දැන් සමහර අවස්ථා තියෙනවා ඔය වගේ දීලා මේක සරල අනුපාතයකට කරන්න අවස්ථාවක් ඔයගලන්ට සමහරලාට එයි. හරිද? ඒ අනුපාතය සරලම කරන්න. මේක සරල කරන්න. මේක උදාහරණයක් විදිහට 5න් බෙදපුවම 13යි 5න් බෙදපුවම 10යි 10යි මෙතන 13යි 23යි. අනුපාතය 23ට 13යි 23ට 10යි කියලා ඇවිල්ලා යම් කිසි සංඛ්‍යාවකින් බලන්න ඒකෙන් වැඩි කරන්න. එතකොට අපිට හම්බ වෙනවා ඒකේ නියම වටිනාකම ඒකට කීයද කියලා. තේරෙනවද? ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. නැත්තම් දැන් මෙතන ගන්න නම් බොහොම දෙයක් ලේසි දෙයක් නේ තියෙන්නේ. දැන් මේ ගන්න උනත් එහෙම ඇදුව හැකියි. මේ දෙන්නම එකතු කරපුවාම කීය දෙන්නේ 115. 115ට 65යි එහෙනම් 230ට කීයද? තේරෙනවද? 230ක් නේ දීලා තිබුණේ. මේකටත් තියන්න පුළුවන් 115ට 50යි නම් 230ට කීයද? මේකට මේක කැපෙලා 2යි 65ව 2යි. දැක්කනේ 65ව මෙතෙන්ට එනවා 2ක්. එතකොට 65ව 2ක් අපිට හම්බ වෙනවා කීය දෙන්නේ? 105. 130යි. හරිද? 130යි කියලා මෙතන එනවා මේකට 1යි මෙතෙන්ට 2යි 50ව 2ක්. එතකොට 50ව 2ක් කීය දෙන්නේ? 50ව 2ක් 30යි. එහෙම තමයි සාමාන්‍යයෙන් ගන්න හදන්න තියෙන්නේ. නමුත් අර මේක හදාගෙන යනකොට අපිට අක්කලා තියෙනවා මේ දෙක එකතුව 230ක් හැදෙන්න 115 දෙකක් නම් පොත් දෙක දෙක ගන්න තියෙනවා. තේරෙනවද? එහෙනම් ඔය සුළු කිරීම තමයි ඔයගලන්ට ගන්නක් හදන විදිහට හදනවා නම් කරන්න. එහෙනම් සුජිත් ළඟ රුපියල් 230ක් ඇත. මුදල් ඉතිරි නොවනසේ පොත් වර්ග දෙකෙන්ම ගත හැකි පොත් ගන්න වෙන වෙනම සොයන්න. එහෙනම් සල්ලි ඉතුරු නොවෙන්න නම් A වර්ගයේ පොත් දෙකයි සහ B වර්ගයේ පොත් දෙකක් ගන්න පුළුවන්. හරි. හරිද? මකන්න. right. ඊළඟට තියෙනවා සාධක හොයන්න. ඒවල තුනේ බලය ඍණ 4යි A කියලා තියෙන්නේ. මේක බොහොම ලේසියෙන් දෙන්නටම පොදු සාධකය බලන්න පුතේ හැම වෙලාවෙම. ඕනම ගන්නක සාධක හොයන්න කියලා කිව්වම ඔක්කොන්ටම සාධක තියනවාද කියලා බලන්න. මේ දෙන්නටම සාධකයක් විදිහට A එළියට ගත්තාම මෙතන එනවා A එළියට ගත්තාම A වල වර්ගය. A එළියට ගත්තාම 4යි. දැන් මෙහෙම ගත්තට පස්සේ මෙයා වර්ගයක් තියෙනවා මෙයාවත් වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. ලියන්න පුළුවන්. 4 ලියන්න පුළුවන් දෙකේ වර්ගය. එහෙනම් අපිට වෙනවා වර්ග දෙක අන්තරය පුතේ. වර්ග දෙක අන්තරය එකක් ලියනවා A ඍණ 2 ඒ ධන දෙක විදිහට සාධක ලියන්න තියෙනවා. ඊළඟ තියෙනවා 2 යට A ඍණ 5
එයාගේ වර්ගය ඍණ 3ට 5 ඍණ a. මේක a ඍණ 5 වුණා නම් හරි. මේ ඍණ තියෙන අවස්ථාවක මම ඕගොල්ලන්ට කිව්වා මේ තැන් දෙක මාරු කරන්න කියලා. මේ තැන් දෙක මාරු කරද්දී මෙයාගේ ලකුණ මාරු කරන්න. මෙයාගේ ලකුණ a ඍණ 5. මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවානේ. මේකයි ඍණෙන් වැඩි කරපුවාම ඍණ එක එන්නේ. එතකොට මෙතන ඍණයි මෙතන ඍණයි තියුණාම තමයි මෙතනත් ඍණනේ තියෙන්නේ. එතකොට ඍණයි සුළු වෙලා තමයි මෙතනට ධනක් එනවා කියලා අපි දාන්නේ. මොකද ඍණ එකෙන් මෙයාව වැඩි කරපුවාම ඍණයේ හැදෙනවා ඍණයි ධන පහක් හැදෙනවා. එතකොට හානියක් සිද්ධ වෙලා නැහැ. එතකොට මේ ලකුණත් එක්ක සුළු කරලා තමයි අපි දාන්නේ. එතකොට ඒ කෙටි ක්‍රමයක් තමයි අපි කතා කරලා තියෙන්නේ. ඍණ තියෙන අවස්ථාවක මෙතන දෙපළේ මේ දෙන්නගේ මැද මේ දෙන්න මාරු කරගන්න ඕනේ නම් ඒ ඍණ 5 විදියට මේ තැන් දෙක මාරු කරද්දී මෙයාගේ ලකුණ මාරු කරන්න කියලා කියන්නේ ඒකයි. ධන නම් ඍණ දාන්න ඍණ නම් ධන දාන්න. හරිද? ඔය අපි කතා කරලා තියෙනව නැති. එහෙනම් මේකේ කුඩාප දුන්නාකාරයේ විදියට a ඍණ 5 වර්ගය කියලා ගන්නවා වැඩි බලය. a ඍණ 5ට a ඍණ 5 එකයි එක් වරක් දෙක දෙකයි. ධන a ඍණ 5ට වර්ගයට a ඍණ 5 එකක් තියෙනවා. එතකොට a ඍණ 5ක් වෙනවා. එහෙනම් 3 වැඩි කරන්න ඕනි a ඍණ 5. මෙතන එනවා 2යි මෙතන එනවා ධන 3යි මෙතන එනවා ධන ඍණ 3 වරක් 5 15. හරිද කියන්නකෝ? හරිනේ? right. මෙතන එනවා 3යි මෙතන ධන ඍණයි වැඩි කියලා කො ඍණ දාලා 15න් දෙකක් ගියාම 13. යටින් එනවා a ඍණ 5 එයාගේ වර්ගය. ඔක කොයි දෙයක් සුළු වෙන්නේ නැහැ. හරිද? right. මගන්නම් right. මම පස්සට ගන්න හදන්නම්. පස්සෙන් ගන්න බලන්න පුතා. පැත්තක දිග දෙකක් වේවන ඝනාකාර ලෝහ කුට්ටියක් ලෝහ අපතේ නොවන පරිදි උණු කර විස්කම්භය ඒවන සිලින්ඩරාකාර ලෝහ කම්බි කූරක් සාදනු ලැබේ. ඒකට මොකද වෙන්නේ? මේ ලෝහ කුට්ටිය තියෙනවා මෙන්න මේ විදියට ඝනාකාර දිග පළල උස සමාන එකක්. ඔය විදිහට තමයි තියෙන්නේ. පැත්තක දිග 2a කියලා තියෙනවා. මේ පැත්ත 2a මේ පැත්ත 2a. මේ දිග පළල උස මේ හැම එකක්ම එක සමානයි ඝනාකාර මේ ඝනාකාර ලෝහ කුට්ටිය. එතකොට මේකෙන් හදනවා මෙන්න මේ වගේ ලෝහ දණ්ඩක්. එහෙම නැත්නම් මොකක්ද කියන්නේ? කම්බි කූරක්. මෙයාගේ විස්කම්භය දීලා තියෙනවා කොච්චරයි කියලාද? a. විස්කම්භය a වෙච්ච දිග L වෙච්ච ලෝහ කූරක් හදනවා. කම්බියක් හදනවා. එතකොට ලෝහ ටික අපත ගියේ නැත්නම් මේකේ පරිමාවට සමාන වෙනවා. එහෙනම් ඝනකයේ පරිමාව සමාන වෙනවා ලෝහ දණ්ඩේ පරිමාව. ඝනකයේ පරිමාව දිග පළල උස තුනම වැඩි කරන්න. 2a වැඩි කිරීම 2a වැඩි කිරීම 2a නේ ඕනනම් මෙතන ලියන්න පුළුවන් 2a වල 3 බලය. ඒතර දෙකේ මේ දෙන්න අතර වැඩි කිරීම තියෙන්නේ මෙතනට බලය 1යි මෙතන 1 බලයයි වරන් ඉවත් කරද්දී බල වැඩි වෙනවා. එහෙනම් 2 3 බලය a වල 3 බලය 2 3 බලය 8යි 8යි a 3 බලය. ඔහොම උත්තරේ ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ මේ විදිහට වැඩි කරපුවමත් එහෙම තමයි. මේව අතර වැඩි කිරීම තියෙන්නේ. 2 2 4 4 2 8යි 8යි a පද තුනක් වෙන්න. ලෝහ දණ්ඩේ පරිමාව අපි ගන්නවා හරස්කඩ වර්ගඵලය ෆයි r වර්ගය වැඩි කිරීම දිග. එහෙම නෙන්නේ. හරස්කඩ වර්ගඵලය දිගෙන් වැඩි කරන්න තියෙන්නේ. හරි. එතකොට ෆයි r වෙනුවට තියෙන්නේ a තියෙන්නේ. විස්කම් ඒක දෙකෙන් බෙදලා දාන්න. එයාගේ වර්ගය හරියට දාන්න. විස්කම්භය එනං විස්කම්භය දෙකෙන් බෙදපුවම අර එනවා අර වගේ වර්ගයක් තියෙන ඉඳා එහෙනම් යා බෙදලා වර්ග කරන්න ඕනේ. වැඩි කිරීම
හරි. එහෙනම් මේක කියනවා මෙව ගණකයේ පරිමාව ඒ අසුරෙන් ලියන්න. ඉතින් ගණකයේ පරිමාව ඔයගලන්ට මේක තමයි උත්තරේට එතෙන්ට එන්නේ. හරි. මේක ඇල ලියලා තිබ්බනම් ගණකයේ පරිමාව හරිනේ. මෙතන තුනේ බලයක් එන්නේ නැහැ. තුනේ බලයක් හරිද? මෙතන තුනේ බලයක් එන්නේ නැහැ. මම අර විදිහට හදුවොත් තමයි තුනේ බලයක් දාන්නේ. 2a වල තුනේ බලය කියලා දාන්නේ අර මං ඉස්සලා කියපු විදිහට හදුවොත්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේක දිගපළල උස තුන පුන ගුණ කරුවා නම් 2a වැඩි කිරීම 2a වැඩි කිරීම 2a කියලා තමයි එන්නේ. 2 2 4යි 4 2 8යි a වැඩි කරම ඒ තුනේ බලය. මම එතන වර්ධිත ලියලා තියච්ච එක තමයි පොඩ්ඩක් විස්තර කරන්නේ. දැන් ඒක තමයි ගණකයේ පරිමාව. ඒ අසුරෙන් දක්වන්න කියලා තුන නම් ඕක ලියන්න පුළුවන්. right ඊට පස්සේ කියනවා මේ කම්බිකුරේ උපරිම දිග L නම් L දීලා තියෙන සම්බන්ධයක් ඒක බව පෙන්වන්නේ. ඒකේ බලන්න 5 කියන එක සුරු කරලා නැහැ. 7/22 සුරු කරලා නැහැ. ඒකෙන්ද ඔයගොල්ලෝ ආදේශ කරාදී 7/22 දාන්න එපා පුතේ මෙතන. එහෙනම් L උක්ත කරන්න තියෙන්නේ. හරස් මුත්තේ දාන්න තියෙන්නේ උත්තරේ එනවට කරන්න දෙයක් නැහැ. 8යි 3 බලය 2 කියන එක උඩට යනවා. 5 කියන එක යටට එනවා. මෙතන A වර්ගය යටට එනවා. ඔහොම සුළු කරලා හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? මෙතන සුළු කරා ගන්න ඉස්සෙල්ලා. එහෙනම් මෙතන සුළු කරා ගද්දී 5 කියලා දිනවා මේ බලය මෙයාටත් අයිති මෙයාටත් අයිති. එහෙනම් මෙතන එනවා A වල වර්ගය 2 වර්ගය 4යි. මෙයාගේ බලය 1යි 2 1 කරත් 2 2යි මෙයාගේ බලය 1යි නේද? 2 2 බලය 2 2 බලය කියන්නේ 4යි L. මෙතන එනවා 8යි 3 බලය. එහෙනම් හරස් ගුණිතය දාන්න 8යි 3 බලය 4 කියන එක උඩට යනවා 5 යටට එනවා A වර්ගයේ යටට එනවා L මේ පැත්තට තල්ලෙනවා. A දෙකේ බලයකට මෙතන A දෙකේ බලයක් අපුනම A එකක් ඉතුරුයි. මෙතන දෙකේ ඔක්කොම ටික මම කපලා දානවා. මෙතන කැපිලා A එකක් ඉතුරු වෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. එහෙනම් 8 වරක් 4 32යි A යටපත්. එහෙනම් ඔක තමයි ඒගොල්ලෝ පෙන්නන්නේ කියලා කියන්නේ. එමනේ කියන්නේ right ඊළඟ බලන්න ඒක තව කොටසක් තියෙනවානේ පුතේ ඊට දෙක කොටසෙන් ලැබෙන පිළිතුරෙහි ඒ වලාගේ වර්ගමූල 0.0.2.7 වැඩි කිරීම 2.5 එයාගේ වර්ගය ද 5 වෙනුවට 3.14 නම් ලග්ගණක වර්ග භාවිතයෙන් L වලගේ සොයන්න. මම මේ පැත්ත හදන්නම්. එහෙනම් L සමානයි 32 A යට 5. මොතියේ? එහෙනම් 32 වැඩි කිරීම A වෙනුවට දාන්න කියනවා මොනවා කියලාද? මේක වකන්නම් ආ. මේක හරිය නැතිනේ. right. A වෙනුවට දාන්න කියනවා 0.0.7යි 2.7 වර්ගමූලය වැඩි කිරීම වර්ගමූලය ඇතුලේ නෙමෙයි තියෙන්නේ 2.5 යාගේ වර්ගය එවනේ තියෙන්නේ කියන්නකෝ හරිද එළමයි තියෙන්නේ ඔව් එතකොට ඒ දෙන්න අතර වැඩි කිරීම තියෙන්නේ පුතේ මෙතනත් වරහන තියෙනවා ඒතර මේ වරහන ප්‍රයෝජනයට එන්නේ නැහැ එයාගේ මෙයාවත් අඩි කරලා මෙයාවත් අඩි කරන්නේ නැහැ එකතු කිරීමක් හෝ අඩු කිරීමක් තිබ්බනම් තමයි එතනට වරහන දාන්න අවශ්‍ය වෙන්නේ එතන එකතු කිරීමක් නැති නිසා අඩු කිරීමක් නැති නිසා වැඩි කිරීමක් තියෙන නිසා අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් උදාහරණයක් විදිහට 5 වැඩි කිරීම හරිද 3/4 කියලා තියුණා නම් 5යි 3යි මේ 4යි 3යි එකතු කරනවා 7යි 4 5 35යි හරිද එහෙම නැත්නම් මෙයාව මෙයාගෙන් වැඩි කරන්න මෙයාව මෙයාගෙන් වැඩි කරන්න 5ක් 3 15යි 5ක් 4 20යි 20යි 5යි 35යි හැබැයි මෙතන වැඩි කිරීමක් තියෙද්දී 4 වරක් 3 12යි 12 වරක් 5 60යි මේක අයින් කරුවත් ඒකම තමයි සුළු කරන්නේ 5 වරක් 3 15යි 15 වරක් 4 60යි ඒක නිසා වැඩි කිරීම තියෙද්දී මෙතන වරහන අවශ්‍ය වෙන්නේ නැහැ පැහැදිලි ඒක නිසා අර විදිහට සුළු කරන්නත් එපා යටින් 5 වලට තියෙනවා 3.14යි කියලා හරිද කියන්නේ ආදේශ ගන්න ටික හරියට ආදේශ කරා හරි එහෙනම් ලඝු වලින් හදන්න යන්නේ
32 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 10 එකේ බලයක්. 32 බිඳුව කිය බලපුවම තියෙනවා මට උදව් කරන්න. 50යි 51යි වැඩි කිරීම මෙතන 10න් පංගු 100න් පංගු 10න් පංගු 10න් පංගු නම් වියුති 1යි වියුති 2යි වියුති 3යි කියලා එන්නේ. වියුති 3යි දශම 27 බිඳුව බලන්න. 27 බිඳුව බලපුවම තියෙනවා 16.7 වර්ගමූලය නම් පුතේ භාග්‍ය බලය දෙකෙන් එකෙන් වැඩි කරන්න ඕන. වැඩි කිරීම හරිද? 23 බිඳුව වෙලා 43යි 14යි. හරි. 43යි 14යි. මෙතන තියෙනවා දෙක කියන්නේ 10 බිඳුව බලය. 25 බිඳුව බලන්න. 25 බිඳුව බලපුවම තියෙනවා 39.79 වර්ගයේ ඉඳ පුතේ දෙකෙන් වැඩි කරන්න ඕනේ. එහෙනම් මෙතන පොඩි වැඩක් තියෙනවා සහ මෙතන පොඩි වැඩක් තියෙනවා. යටින් එනවා 3 කියන්නේ 10 බිඳුව බලය. 31 4 බලන්න. 31 4 බලපුවම තියෙනවා 49.69. 49.69. හරිද? right. එහෙනම් මෙතන සුළු කිරීමක් තියෙනවා මෙතන සුළු කිරීමක් තියෙනවා ඒක අපි හදා ගන්න ඕනි. 10 1.5.5.1 වැඩි කිරීම මෙතන පුතේ ඍණ වියුති බෙදන්න තියෙන දෙකේ. එතකොට ඍණ 3 දෙකෙන් බෙදෙන්නේ නැහනේ. එතකොට ඍණ 3ට දෙකේවා ඍණ 1යි කියලා දාලා එහා පැත්තට ඍණ 1 ගෙනියන්නේ නැහැ. මෙයාවත් 3 දෙකේ ගුණාකාරයක් කරා ගන්නවා. ඍණ 3 දෙකේ ගුණාකාරයක් කරපුවම ඍණ 4 එන්නේ. හරිද කියන්නකෝ? ඍණ 4 එන්නේ. මෙතනට ඍණ 1ක් දීපු නිසා ඍණ 3 ඍණ 1ක් දීලා ඍණ 4 කරපු නිසා ඒක බැලන්ස් කරන්න මේ පැත්තට ධන 1ක් දෙන්න. ඒ ධන 1යි මෙතන 4යි 14 කියලා එන්නේ. ඒකට එතන අපි බෙදන්න ඕනේ 14. එහෙනම් දැන් අපිට බෙදන්න පුළුවනි ඍණ 4 දෙකෙන් බෙදපුවම ඍණ 4ට දෙකේවා ඍණ 2යි. 4 දෙකෙන් බෙදපුවම 2යි ඍණ 2. 14ට දෙකේවා 7යි. මෙතනට 3ට 1යි. එකක් විතර 11ට 5යි. එකක් විතර 14ට 7යි. ඔන්න ඕක තමයි ඉන්නේ දැන්. හරිද කියන්නකෝ? වැඩි කිරීම මේ වැඩි කරන්නේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහින් ඉඳලා නෙමෙයි. දෙවරන් 9 18න් 8 දානවා එකක් විතරයි. දෙවරක් 7 14 එකයි 15න් 5 දානවා එකක් විතරයි. දෙවරන් 9 18 එකයි 19න් 9 දානවා එකක් විතරයි. දෙවරක් 3 6 එකයි 7යි. දෙවරක් බිඳුව දැන් මෙතන දර්ශක සුළු කිරීමක් තියෙන්නේ පාද සමානයි මැද වැඩි කිරීම තියෙන්නේ බල ටික එකතු කරන්න පුතේ. එහෙනම් එකතු කරද්දී හරිද මම එකතු කරන්නම් 1යි 7යි එකතු කරපුවාම 8යි 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 16යි 6 දානවා එකක් විතරයි 5 1යි 6යි 6යි මෙතන 5යි 11යි 11යි මෙතන 5යි 16යි 6 දානවා එකක් විතරයි 9 1යි 10යි 10යි 7යි 10යි 1යි 11යි 11යි හරිද 11යි බිඳුවයි 11යි එක දාන්න හරිද කියන්නේ වැරදිද වෙන තැනකට දාලා තියෙනවා පොඩ්ඩක් මෙතන ඉලක්කමක් තියාගත්තා මෙතන 6යි මෙතන මේ 8යි මෙතන 5 එකතු කර 7යි එකතු කරාම 15යි 15 1යි 16න් 6 දානවා එකක් විතර යම් එතකොට මෙතන 5යි 1යි 6යි මෙතන 16න් 6 දානවා එකක් විතර 9 1යි 10යි 10යි මෙතන 1යි 11යි 11න් 1 දානවා එකක් විතර 7 1යි 8යි 8යි 7යි එකතු කරපුවම 15යි 15යි මෙතන 5යි 20න් නේද බිඳුව දානවා දෙකක් විතර ධන දෙකක් එන්නේ ඒ ධන දෙකට මේ ඍණ දෙක කැපිලා යනවා මෙතන බිඳුව 1 1යි හරිද කියන්නකෝ හරිනේ බිඳුව 1යි 6යි යටින් එනවා බිඳුව 0.4යි 9යි 6යි 9 පද සමාන මැද බෙදීම තියෙන්නේ බල අඩු කරපුවාම 6 9ක් බෑ එකක් කියලා ගන්නවා 16 9ක් අඩු කරපුවම 7යි මෙතන තියෙන්නේ 5යි 5 9ක් බෑ එකක් කියලා ගන්නවා 15 9ක් අඩු කරපුවම 9යි මෙතන තියෙන්නේ බිඳුවයි බිඳුවේ 9ක් බෑ එකක් කියලා ගන්න 10න් 9ක් අඩු කරපුවම 1යි මෙතන තියෙන 9යි 9න් 4ක් කියම් 5යි මෙතන එනවා බිඳුව හරිද කියන්නකෝ 51 90
හරි. තනි සංඛ්‍යාවට ඇවිල්ලා තින්නේ එහෙනම් එයාගේ ප්‍රතිලෝම බලන්න 51 97 කොහෙද තියෙන්නේ කියලා. 51 97 තියෙනවා. right. 33 9. එහෙනම් 0.9 පූර්ණ සංඛ්‍යා එකක උත්තරයක් තියන්නේ 3.39 කියලා එනවා. ඒ අනුව මොනවද අපිට හම්බෙන්නේ? මේකේ දිග ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා නේ තියෙන්නේ. නේද? ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා තියෙන්නේ. මෙතන 3 ඉඳන් මේකට එකක් එකතු කරන්නේ 3යි සෙන්ටිමීටර් කියලා අපිට ලියන්න තියෙනවා. හරිද කියන්නකෝ? right. හරිද? එහෙනම් අපි අදට පන්ති නවත්තමු. මේ මොකද 11:00ට විතර වෙලා තියෙනවා. මේ ඊළඟ දවසේ අපි ආයේ හෙට කරමු පන්ති. හෙට උදේට නම් කරන්න වෙන්නේ නැහැ. මොකද මම උදේට තියෙන දවසට ඔයගලන්ට ලින්ක් එක දාන්නම්. හෙට අපි රැට කරමු ඉතුරු කෑල්ල. කරලා ඊළඟ දවසේ වගේ ඉඳලා අපි උදේට කරමු පන්ති. රැයි උදේ දෙකම අදී. හරිනේ? Right. Okay. Good night.